ඉසිවර සහන ජ්‍යොතිෂ සේවය හා සම්බන්ධ නොබ හැම කෙනෙකුටම ආයුබෝවන් නිදුක් නිරෝගීමත් භාවය සිළු දෙනාටම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ කතා කරන්නට සූදානම් වෙන්නේ 2021 මේ අවුරුද්දේ අප්‍රේල් මාසේ 6 වෙනිදා සිද්ධ වෙන ගුරු මාරුව සම්බන්ධව. ඉතින් ඔබ මම හිතනවා මේ සම්බන්ධව බොහෝ උනන්දු වෙන කෙනෙක්. මොකද වර්ෂයක් පුරා ගුරු ග්‍රහයා එක රාශියක ගමන් කරනවා ගුරු ගෝචර ගමන තුල. ඉතින් ගුරු කියලා කියන්නේ ග්‍රහ මණ්ඩලය තුල ඉන්න සුවිශේෂී ග්‍රහයෙක්. ඊටමත් සුබඵල දෙන ග්‍රහයෙක් විදිහට තමයි අපි පිළිගන්නේ. ඉතින් මේ 2021 අප්‍රේල් මාසේ 6 වෙනිදා සිද්ධ වෙන ගුරු මාරුව සුවිශේෂී වෙනවා. මොකද දැනට මකර රාශිය තුල සැහැණ කාලයක් මකර රාශිය සෙනසුරු සමග යෝග ගමන් කරන ගුරු ග්‍රහතුමන් තමන් එතනින් ඒ සෙනසුරුගේ ගෝච යෝගයෙන් මස්මිදිලා කුම්භ රාශියට මාරු වෙනවා ගමන් කරනවා මේ 6 වෙනි දින අප්‍රේල් මාසේ. ඉතින් වසර ගානකට පස්සේ තමයි මේ ග්‍රහ මාරුව නැත්තම් කුම්භ රාශිය තුල ගුරුගේ ගමන සිද්ධ වෙන්නේ. ඉතින් විශේෂයෙන් කුම්භ රාශිය තුල මාස 5යි දින 11ක පමණ කාලයක්. ඒ කියන්නේ 2021 සැප්තැම්බර් මාසේ 17 වෙනිදා දක්වා ගමන් කරනවා කුම්භ රාශිය තුල. නැවත ඊට පස්සේ වක්‍ර වෙනවා මකර රාශියට ගුරු ග්‍රහතුමා. ඉන්පසු නැවතත් 2021 නොවැම්බර් මාසයේ 20 වෙනි දින තමයි කුම්භ රාශියට ගමන් කරන්නේ. ඉතින් මේ විදිහට තමයි ගුරුගේ ගෝචර ගමන මේ වර්ෂය පුරා සිද්ධ වෙන්නේ. ඉතින් ලග්න රැසකට ඊටමත් සුබඵල දෙන ග්‍රහ ගෝචර ගමනක් විදිහට හඳුන්වන්නට පුළුවන් මේ ගුරු ග්‍රහයාගේ මාරුවීම. ඉතින් විශේෂයෙන් ඔබට මේ වෙනකොට ගත වෙන්නේ ගුරුගේ මහ දසාවක් හෝ අන්තර දසාවක් නම් ඔබට මේ කියන්නා වූ සුබඵල නැත්නම් ඒ ගුරුගෙන් ලැබෙනා වූ ඵල ඊටමත් හොඳින් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔබට වෙනත් ග්‍රහයෙක්ගේ මහ දසාවක් නම් ගත වෙන්නේ ඔබට ඒ දේවල් මධ්‍යස්ථ ඵල වශයෙන් තමයි ලැබෙන්නේ. ඒ වගේම ගුරු ග්‍රහයා ඔබගේ කේන්ද්‍රයේ ඊට බලවත්ව උච්චව සුබ ස්ථානගතව ත්‍රිකෝණගතව පිහිටා තිබෙනවා නම් ඔබට ඊටමත් සුබඵල ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ ග්‍රහයන් කේන්දරේ පිහිටලා තියෙන ආකාරය අනුව තමයි ඒවා ඔබට මේ සුබඵල අසුබඵල බලපාන්නේ අඩු වැඩි වශයෙන්. ඉතින් ඔබගේ උප්පත්ති කේන්දරයට උපන් වේලාවට අනුව තමයි ඒවා හරියාකාරවම ඔබට දැනගැනීමේ හැකියාව තියෙන්නේ. අපි මෙතනදී පොදුවේ ඔබට ගුරු මාරුව සම්බන්ධ සහ ඔබගේ ලග්නයට අදාළව කොහොමද මොන වගේ බලපෑමක්ද සිද්ධ වෙන්නේ කියන දේ සම්බන්ධයෙන් තමයි තොරතුරු අරගෙන එන්නේ. ඉතින් මේ දේවල් සම්බන්ධව මම හිතනවා ඔබ තවදුරටත් උනන්දු වෙනවා ඇති. ඉතින් බොහෝ කරුණු කාරණා අපි අපගේ YouTube LK channel එක කරා ඔබට අරන් අවිල්ලා තිනවා. ඔබට ඒවා බලන්න පුළුවන් අපගේ channel එකට ගිහිල්ලා. ඉතින් ඒ වගේම තමයි ඔබ මේ වීඩියෝ share කරන්න ඔබගේ යාළුවන්ට බලන්න ඔබගේ අදහස් දක්වන්න අපිට පුළුවන් විදිහට ඔබගේ ඒ අදහස් වලට ප්‍රතිචාර දක්වනවා. ඉතින් එහෙමනම් අපි වැඩි කාලයක් ගන්න නැතුව බලමු මේ ගුරු මාරුව ඔබගේ ලග්නයට නැත්නම් මේෂ රාශිය සිට මීන රාශිය දක්වා ලග්න 12න් ඉපදුන ඔබට කොයි වගේ බලපෑමක් උදා කරයිද කියන එක. මේෂ ලග්නය මේෂ ලග්නෙන් උපන් ඔබගේ කේන්දරයේ 11 වෙනි භාවයට තමයි ගුරු ග්‍රහතුමන් සම්ප්‍රාප්ත වෙන්නේ. ඉතින් ඔබගේ කුම්භ රාශියේ 11 වෙනි භාවය. ඉතින් මේක අධිපති වෙන්නේත් සෙනසුරු ග්‍රහතුමා. ඉතින් ඔබගේ භාග්‍යස්ථානාධිපති තමයි ගුරු ග්‍රහයා. මේෂ රාශියේ උපන් ඔබගේ නවවැන්නාධිපති ගුරු ග්‍රහතුමා පුණ්‍යස්ථානාධිපති ගුරු ග්‍රහතුමන් 11 වෙනි භාවයට පැමිණීම ධනය වාසනාව බලය ඔබගේ සමාජශීලී ගුණය අනිත් අයගේ ආකර්ෂණය මේ දේවල් සම්බන්ධව වඩා සුබදායි බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් කාල පරිච්ඡේදයක් හැටියට සඳහන් කරන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබට අධ්‍යාත්මික සහ බාහිර වශයෙන් ඔබගේ ලබන්නා වූ දියුණුව පිළිබඳව ඔබට නව බලාපොරොත්තු ඇති කරගන්න පුළුවන් කාල පරිච්ඡේදයක්. ඔබගේ අයස්ථානය තමයි 11 වෙනි භාවය. ඉතින් ඔබගේ වාසනාවන්ත පුණ්‍යස්ථානාධිපති ඔබගේ අයස්ථානගත වීම කොහොමද නරක වෙන්නේ? ඉතින් අයස්ථානයට ගුරුගේ පැමිණීම හැබැයි ඔබට ධනකාරක වශයෙන් ගුරු ග්‍රහයා ධනෙ ලබා දෙනවා වගේම ඔබට ඔබගේ අමතක කරන්න එපා ඔබගේ 12 වෙන්නාධිපති ව්‍යයස්ථානාධිපති වෙන්නේ ගුරු ග්‍රහතුමා. ඉතින් ඒ නිසා කොහොම වුණත් ඔබට මේ එන ආදායම තරමක් පිනට දහමට ඒ වගේම ඔබගේ යාළුවන් වෙනුවෙන් සමාජය වෙනුවෙන් තරමක් වැය කරන්නට සිද්ධ වෙන කාල පරිච්ඡේදයක් වගේම බලාපොරොත්තු නැති විදිහේ ඔබට වියදම් පැත්ත වැඩි වෙන කාල පරිච්ඡේදයකට සඳහන් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔබට ලැබෙනවා වගේම ඔබට වියදම් පැත්තත් ඒහා සමානවම යෙදෙනවා. ඉතින් මේ ගැන ඔබ කල්පනාකාරීව වැඩ කටයුතු කරන්න ඕන. ඉතින් ඒ වගේම තමයි මම ඔබට තව එක දෙයක් කියනවා. මේ කාල පරිච්ඡේදය තුල ඔබ අනිවාර්යයෙන්ම ඔබගේ ලැබෙන මුදල් පිනට දහමන ටිකක් යෙදවීම ඉතාමත් හොඳයි.
ඉතින් දැනට පිනට ඒ වගේම වෙනත් ඒ පුණ්‍ය කටයුතු වෙනින් ඔබ හම්බ කරන දේවල් යෙදවීම තුළ ඔබට ඒක අර හිත හදා ගන්න පුළුවන් සතුටු වෙන්න පුළුවන් මම දැනට පිනට දුන්නා කියන සතුට ඔබට භුක්ති විඳින්න පුළුවන්. එහෙම නැති වුණොත් එහෙම නිකරුණේ ඔබගේ ධනය හම්බ කරා පස්සේ ඔබට හිතෙන්න පුළුවන් අනේ මම මෙච්චර උපයලා තිනවා මෙච්චර උපයවුවට මට මේ වෙච්ච දේකුත් නෑ ඒවා ඉතිරියකුත් නෑ මොකද උනේ කියන හැඟීමක් අවසානයේ ඉතිරි ඇති වෙන්න පුළුවන්. ඒ නිසා පිනට දහමට දීලා තිබුණොත් හැබැයි ඔබට ඒක හා සම්බන්ධ ඔබට හිත හදා ගන්න පුළුවන් මං අනේ මං උපයපු දේවල් වලින් යම් පිනක් දහමක් කර සිද්ධ කරගත්තා කියන සතුට ඔබට භුක්ති විඳීමේ හැකියාව ඇති වෙනවා. ඒ නිසායි මම මේ කාරණේ මතක් කරේ. ඒ වගේම තමයි ඔබට ලෞකික සැපතට වඩා අධ්‍යාත්මික අංශයට තරමක් නැඹුරුතාවයක් ඇති වෙන්න පුළුවන් මේ කාල පරිච්ඡේදය තුළ. ඒ වගේම තමයි අසාධාරණයට තරමක් ඔබ විරුද්ධව කටයුතු කරන ගතියක් ඇති කරනවා වගේම ඔබට ස්වාධීනව අන්‍ය සමාජයේ සෑම කෙනෙක් පිළිබඳව සාධාරණව බලන්න පුළුවන් හැඟීම් ඔබේ සිතේ ඇති කරනවා. ඒ වගේම තමයි ඔබට මං අනිවාර්යෙන් තව කාරණයක් සඳහන් කරන්න ඕන. ඔබ මේ ගුරු ග්‍රහයා 11 වෙනි භාවයේ තුල කුම්භ රාශියේ ගමන් කරන කාල පරිච්ඡේදය තුල ඔබට මස් මාළු වෙළඳාම ඒ වගේම ඒහා සම්බන්ධ රැකී ආරක්ෂා කරන කෙනෙක් නම් ඒ වගේම සුරා සූදුවට ඔබ යොමු වෙලා ඉන්න කෙනෙක් නම් ඒ වගේම මස් මාළු වගේ වර්ග දේවල් ඔබ ආහාරයට වැඩිපුර ගන්න කෙනෙක් නම් තරමක් ඒ වගේ දේවල් වලින් අත් මිදිලා ඒ වගේම දුරස් වෙලා කටයුතු කරන්න උත්සාහ කරන්න. එහෙම නැත්නම් ඔබට ඇත්තටම මේකෙන් ඔබ මේ ග්‍රහ මාරුව තුළින් ඔබට ලැබෙන ශක්තිය මම හිතන්නේ ඒ ආකාරයෙන්ම ලබා ගන්න පුළුවන් වේවි කියලා. ඉතින් ඔබ දන්නවා ඔබ අපගේ ප්‍රතිපදාවන් එක්ක තමයි බොහෝ දේවල් තීරණය වෙන්නේ. අපි කරන කියන දේවල් එක කොටින්ම කිව්වොත්. ඒ නිසා මේ ගුරු ග්‍රහතුමා 11 වෙනි භාවය තුළ ගමන් කරන කාලවල ඔබගේ චර්යාව සම්බන්ධයෙන් වඩාත් ඒ මම ඔය කියපු දේවල් සම්බන්ධයෙන් සුරා සූදුසා මස් මාළු වෙළඳාම් ඒ වගේම ආහාරයට ගැනීම ඒහා සම්බන්ධ රැකියා කර්මාන්ත ආදී වල යෙදෙන කෙනෙක් නම් තරමක් ඔබට නම් අලාභහානි සිද්ධ වෙන්න පුළුවන් පාඩු සිද්ධ වෙන්න පුළුවන්. මොකද ඒ අයට ඒ තරම් සුබදායක කාලයක් වෙන්නේ නැහැ මේ ගුරු 11 වෙනිට පැමිණීම. මොකද ගුරු කියන්නේ මම දන්නවා බොහොම ඔබ පවට අකමැති ග්‍රහයෙක්. ඉතින් මේ පවට අකමැති මේ බ්‍රහ්මචාරී ජීවිතයකට කැමති ඔබගේ පුණ්‍යස්ථානාධිපති ගුරු ලැබීම් සම්බන්ධව කතා කරන 11 වෙනි භාවයට එනකොට ඔබට අධ්‍යාත්මිකව සාධාරණ උපේන දෙයට තමයි ඔබට ආදායම් ලැබෙන්නේ. අසාධාරණව හම්බ කරන ඔබට නම් කිසිම සමාවක් ලැබෙන්නේ නැහැ. ඔබ බිඳුවට වැටෙන්න පුළුවන්. ඔබට වහා විශාල පාඩු සිද්ධ වෙන්න පුළුවන්. ඔබ අනිවාර්යයෙන්ම මේ කාරණේ මතක තියාගන්න. උපයන දේ සාධාරණව උපයන්ට ඒ වගේම තමයි සමාජයේ වෙන යම් දෙයක් ඔබ කරන්න. මේ කාරණේ ඔබ දැඩිසේ හිතලා ගත යුතුයි මේ ගුරු මාරු සම්බන්ධයෙන් මේ ලක්ෂණෙන් උපන්න ඔබ. ඉතින් ඔබ බලන්න මේ කියන දේවල් කොච්චර සත්‍යද කියලා ඔබට අත්දැකීමක් වශයෙන් ওই කාරණා මතක තියාගන්න. ඔබට මේ කාල සීමාව තුළ අනිවාර්යයෙන්ම මම කියන දේවල් හිතේ ධාරණය කරන කටයුතු කරොත් ඔබට වරදින්නේ නැහැ. ඉතින් ඒ වගේම තමයි ඔබගේ ලෙඩ දුක් අසනීප තත්ත්වයන් වෙනුවෙන් යම් ආකාරයක මුදල් හදල් වියදම් වීමක් සිද්ධ වෙන්නත් පුළුවන් බව මතක තියාගන්නට ඕනේ. ඒ වගේම තමයි ඔබට හිතේ සතුටින් ජීවිතය ගත කරන්න පුළුවන් කාල පරිච්ඡේදයක් විශේෂයෙන් යහපත්ව සමාජයේ ජීවත් වෙන අයට නම් මේ ගුරු මාරුව කියලා කියන්නේ ඉතාම හොඳ වාසනාවන්ත කාල පරිච්ඡේදයක්. ඔබ නිවැරදිව පංචශීල ප්‍රතිපදාව අනුගමනය කරමින් නම් ජීවත් වෙන්නේ දැහැමින් ජීවත් වෙන කෙනෙක් නම් ඔබට ඉතා වාසනාවන්ත කාල පරිච්ඡේදයක් වෙනවා මේ කාල සීමාව. ඒ නිසා ගුරු මාරුව මම හිතනවා සමස්තයක් විදිහට සමාජයේ මේ ලක්ෂණෙන් උපන්න ඔබට ඊටාම සුප්පල් ලබා ගන්න පුළුවන් ශක්තිය ඇති කරන ග්‍රහ පිහිටීමක් ග්‍රහ මාරුවක් විදිහට තමයි දකින්නේ. ඉතින් මේ දේවල් තමයි මේ ලක්ෂණෙන් උපන්න ඔබට සඳහන් කරන්න පුළුවන්කම තියෙන්නේ. ඔබට සුබදායක අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරයේ 10 වෙනි භාවයට කුම්භ රාශියට තමයි ගුරු ග්‍රහතුමන් සම්ප්‍රාප්ත වෙන්නේ. ඉතින් මේ වෘෂභ ලග්නයෙන් උපන් ඔබට 11 වෙනි භාවයත් 8 වෙනි භාවයත් අධිපති ග්‍රහතුමා තමයි ගුරු ග්‍රහතුමන්. ඉතින් මේ 8 11 අධිපති ගුරු ග්‍රහතුමා ඔබගේ කේන්දරයේ 10 වෙනි භාවයට පැමිණීම ඔබගේ රැකියා ස්ථානයේ කර්මස්ථානයට පැමිණීම ජීවිතේ කුමන අවස්ථාවක හෝ ඔබගේ මේ කාල පරිච්ඡේදය තුළ ඔබගේ රැකියා සම්බන්ධව උසස් තත්ත්වයන් ඇති කරගන්නට වගේම රැකියාවේ ගැටලු निराකරණය කරගන්නට ඔබගේ ව්‍යාපාරික වශයෙන් ඔබගේ ගැටලු निराකරණය කරගන්නට ඒවා අසම්බන්ධව ඔබගේ තිබෙනා වූ බලාපොරොත්තු යම් යම් ආකාරයක සැලසුම් වන්න මෙච්චර කාලයක් ක්‍රියාත්මක කරගන්න බැරුව හිටියා නම් ඒ දේවල් සම්බන්ධව බොහෝ ගැටලුකාරී තත්ත්වයන් निराකරණය කරගන්න පුළුවන් කාල පරිච්ඡේදයක් තමයි ඔබට උදා වෙන්නේ. හැබැයි ඔබට ගුරුගේ මහදසාවක් අන්තර්දසාවක් වගේ විදසාවක්වත් අඩුම ගත වෙනවා නම් තමයි මේ දේවල් ගොඩාක් සාර්ථක භාවයට පත් කරගැනීමේ හැකියාව තියෙන්නේ. ඉතින් තමාගේ තත්ත්වය ආරක්ෂා කරගෙන ඔබ සමාජ ජීවත් වෙන ඔබ කරන රැකියාව බොහොම සාධාරණව කරන්න ඔබට හිතෙනවා. ඒ වගේම ඔබ මතක තියාගන්න ඔබ අසාධාරණ රැකියාවකින් අසාධාරණ දෙයකින් ඔබ හම්බ කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ වගේම තමයි ඔබගේ රැකියාව ඔබ අයුක්ති සහගත විදිහට පාවිච්චි කරන ව්‍යාපාරය හෝ ඔබට කිසිම සමාවක් ලැබෙන්නේ නැහැ. ඔබ බංකොලොක් වෙන්නට වැඩි කාලයක් යන්නේ නැහැ. ගුරු ග්‍රහතුමා කියලා කියන්නේ යුක්තිය පසින්දන ග්‍රහයක්. ඉතින් ඔබ දන්නවා මේ සමාජයේ ප්‍රභූ කෙනෙක් නැත්තම් මේ බ්‍රහ්ම
තත්ත්වය හොබවන මේ ගුරුතුමා නැත්නම් මේ ගුරු ග්‍රහතුමා නැත්නම් සමාජයේ සාධාරණතය අගය කරන මේ ගුරු ග්‍රහතුමන් කිසි විටක අසාධාරණව ඔබගේ අයස්ථානයේ සහ 10 අධිපතිව 10 වෙනිට කර්මස්ථානයේට රැකියා ස්ථානයට එනකොට අනිවාර්යයෙන්ම ඔහු කිසි විටක ඉඩ තියන්නේ නැහැ අසාධාරණ උපයන්නට. ඉතින් ඔහු ඒකට කැමති නැහැ. ඉතින් ඒ නිසා එහෙම අයට ඒ ශක්තිය ලැබෙන්නේ නැහැ. ඒ නිසා මම මේ කියන්නේ ඔබගේ රැකියා ව්‍යාපාර ඔබ සාධාරණ කරනවා නම් ඔබට ඉතාමත් වාසනාවන්ත කාලයක්. ඒ වගේම ඒ වගේ ගැටලු තිබුණා නම් ඔන්නේ ඒ ගැටලු තමයි निराකරණය වෙන්නේ. එහෙම නැත්නම් ඔබ මස් මාළු වෙළඳාම් කරලා ඒ වගේම වසවිස වෙළඳාම් කරලා බුදුහාමුදුරුවෝ එපා කියපු නොකල යුතු වෙළඳාම් කරලා වෙනත් අසාධාරණ විදිහට උපයන කෙනෙක් නම් ඔබ ඔන්න මේ කේන්දරේ බලලා ඔන්න ගුරු මහා දසාව දැන් ගුරු 10 වෙනිට එනවා. ඉතින් මේ කාල පරිච්ඡේදයේ මට හොඳ වෙයි කියලා බලන් හිටියට එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්න ලහක්වත් වැඩක් වෙන ඔබට පාඩුවක් පමණයි වෙන්නේ මේ කාලය තුල. අනිවාර්යයෙන්ම එහෙම අයට මම කියනවා ඔබගේ ආදායම් තත්ත්වය අනිවාර්යයෙන්ම දුර්වල වෙන්න පුළුවන්. ඔබට ඊටමත් පාඩු ගෙනත් දෙන්න පුළුවන් කාල සීමාවක්. එන අසාධාරණව උපයන ඔබට නම් මේ කාලය තුල ඊටමත් නරක කාලයක් බව මතක තබා ගත යුතුයි. ඉතින් මේ දේවල් මම කියන්නේ ඔබගේ යහපත පිණිසමයි. ඔබට බොහොම කරුණාවෙන් මතක් කරන්නේ. ඉතින් මොකද මේ සමාජයේ අද දන්න මේ ලෝකයේ ස්වභාවය ස්වභාදහම කියන එක දැන් ගොඩාක් අද වෙනස් වෙමින් යන කාලයක්. ඉතින් මිනිසුන්ට ඕන දේවල් මේ ලෝකේ කරන්න බැරි කාලේ පරිච්ඡේදයක් බවට පත් වෙලා තියෙන මේ කාල සීමාව. ඉතින් ඒ නිසා බොහොම කල්පනාවෙන් ඔබ වැඩ කරන නම් හොඳයි මේ කාල සීමාව. ඉතින් ගුරු ග්‍රහතුමා හොඳට හොඳයි නරකට නරකයි. ඉතින් ඒ නිසා හොඳ කරන අයට හොඳ විදිහට ජීවත් වෙන අයට යහපත් ප්‍රතිඵල අනිවාර්යයෙන්ම උදා කරලා දෙනවා මේ 10 වෙනි කර්මස්ථානය තුළ. ඉතින් ඒ වගේම තමයි ඔබ රැකියාව බලාපොරොත්තුෙන් හිටිය කෙනෙක් නම් ඔන්න ඔබට හොඳ රැකියාවක් ලැබෙනවා. ඔබගේ උගත්කමේ හැටියට ඔබගේ ඒ හැකියාව දක්ෂතාවය අනුව ඔබට රැකියාවක් බලාපොරොත්තුෙන් හිටපු කෙනෙක් නම් අනිවාර්යයෙන් මේ කාලය තුළ උත්සාහ කරන්න අනිවාර්යෙන් උනන්දු වෙන්න. ඒ දේවල් සාර්ථක කර ගැනීමේ හැකියාව ඔබට මේ කාලය තුළ ඇති කරනවා. ඒ වගේම තමයි ඔබගේ යම් ආකාරයක රහස් සතුරු කරදරත් යෙදෙන්න පුළුවන් කාල පරිච්ඡේදයක්. ඔබ දන්නවා සමාජයේ හොඳට ජීවත් වෙන මිනිසුන්ට හොඳට ජීවත් වෙන්න හදනකොට ඊර්ෂ්‍යාකාරය වැඩි වෙනවා. සතුරු කරදර වැඩි වෙනවා. මේක සාමාන්‍ය තත්ත්වයක්. ඉතින් ඒ හින්දා ඒ තත්ත්වෙම තමයි මෙතනත් වෙන්නේ. මේ සිද්ධියේදී වෙන්නේ ඔබට අනිවාර්යයෙන්ම සතුරු කරදර කුමන්ත්‍රණකාරී විදිහට ඔබට ඔබගේ ආත්මගරුත්වය නැති කරන්න, ඔබගේ හොඳ ප්‍රතිරූපේ නැති කරන්න ඔබට කුමන්ත්‍රණකාරී විදිහට සතුරු කරදර සහ වෙනත් බලපෑම් එන්නට පුළුවන්කම තියෙනවා. ඔබ ඒ ගෙනුත් අනිවාර්යයෙන්ම දැනගෙන කටයුතු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම තමයි ඔබගේ රැකියාවට ව්‍යාපාරයටත් මේ වගේ දේවල් වල බලපෑම එන්න පුළුවන්. අයහපත් විදිහට හොඳ සමහරට හොඳ මූණ පෙන්නගෙන ඉන්න අය වගේම නරක හතුරන්ගෙන් වගේම හොඳ මූණ පෙන්නගෙන ඉන්න ගෙමුත් පරිස්සම් වෙලා වැඩ කරන එක තමයි මේ කාලේ හොඳ. මොකද ඉස්සර වගේ දැන් අර හැංගිලා නැත්තම් මේ මූණට ඇවිල්ලා සතුරු කරදර කරන්නේ නෑ. ඇත්තටම හිතා ගන්න බැරි විදියට කුමන්ත්‍රණකාරී විදියට තමයි මිනිසුන් සතුරුකම් කරන්න පෙළඹිලා තියෙන්නේ. ඉතින් ඒ වගේ ඔබගේ ගෞරවයට ආත්මගරුත්වයට හානි සිද්ධ වෙන දේවල් සිද්ධ වීමේ හැකියාව උතන. මොකද ඔබගේ අටවැන්න මාරක ස්ථානාධිපති වෙන්නේ ගුරු ග්‍රහතුමා බව මතක තියාගන්නට ඕන. ඉතින් ඒ වගේම තමයි වෘෂභ ලග්නයෙන් උපන්න ඔබට පාපග්‍රහය බවටත් පත් වෙනවා ගුරු ග්‍රහතුමා. ඉතින් ඒ නිසා අසුබ ඵල බොහෝ විට අර ලැබීමේ ඉඩකඩක් ඇති කරනවා ඒ වගේ කාරණා සම්බන්ධයෙන්. ඉතින් ඒ හින්දා මේ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න. ඉතින් වෘෂභ ලග්නයෙන් උපන් ඔබට බොහොම හොඳයි. ඔබගේ කටයුතු කර්මාන්ත ආදී බොහොම සාර්ථක කරගන්න පුළුවන් තත්ත්වයක් ඇති කරලා තියෙනවා මේ ගුරු මාරුවත් සමග. ඔබගේ ඒ ගැටලු ටික निराකරණය කරගෙන යහපත් කටයුතු කිරීමේ හැකියාව වාසනාව ඔබට උදා වෙනවා. ඉතින් ඔබට මේ දේවල් තමයි ගුරු මාරුවත් එක්ක සඳහන් කරන්න තියෙන්නේ. ඔබගේ ඒ ආදායම් තත්ත්වයට යම් ආකාරයක වර්ධනයක් සිද්ධ වේවි. ඉතින් ඔබගේ ඒ වගේම තමයි තව දෙයක් කියන්නට ඕන. ඔබට සාමාන්‍යයෙන් මෙපමණ කාලයක් අර සොයාගන්න බැරි විදිහ නැත්තම් සැඟවුණු වාසනාව කියන එක මතු කරගන්න පුළුවන් කාලයක් නිසා ඔබගේ ඔන්න මෙච්චර කාලයක් ඔබට යම් සැඟවුණු වාසනාවන් තිබුණා නම් ඔන්න මේ දේවල් මතු කරගෙන ඔබගේ හැකියාවන් එක්ක ඒ සාර්ථකත්වය ලබන්න පුළුවන් කාල පරිච්ඡේදයක්. ඉතින් ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. මිථුන ලග්නය. ඉතින් මිථුන ලග්නයෙන් උපන්න ඔබට ඔබගේ කේන්දරයේ 7 වෙනි භාවයේ විවාහ ස්ථානයත් ඒ වගේම 10 වෙනි කර්මස්ථානයත් අධිපති ග්‍රහතුමා තමයි මේ ගුරු ග්‍රහතුමා. ඉතින් ඔබගේ 9 වෙනි භාවයට ත්‍රිකෝණගත බලයෙන් පුණ්‍යස්ථානගත වෙනවා මේ ගුරු ග්‍රහතුමා කුම්භ රාශිය තුල. ඉතින් මේක ඊටාම හොඳ පිහිටීමක් මිථුන ලග්නයෙන් උපන්න ඔබට. ඉතින් ඔබගේ බොහෝම හොඳ ප්‍රතිඵල ඔබට අත්විඳින්න පුළුවන් කාල සීමාවක්. විශේෂයෙන් දරුවන් ඉන්නවා නම් ඔබට මේ මිථුන ලග්නයෙන් ඉපදිච්ච ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු වලට ඔන්න උසස් වීම, ඔවුන්ගේ දියුණුව විභාග සම්මන්ත්‍රණ අපි ගත්තොත් මේ ඉන්ටර්විව් වගේ දේවල් වලින් ජයග්‍රහණය ලබන්නට
පුළුවන් කාල සීමාවක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි ඉගෙනීමේ කටයුතු වලට ඉතාමත් හොඳ විශේෂයෙන් ඔබ මිථුන ලග්නෙන් උපන් කෙනෙක් නම් උසස් අධ්‍යාපන කටයුතු වල යෙදලා ඉන්න කෙනෙක් නම් යෙදෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් නම් ඔන්න ඒ දේවල් වලට නම් මේ කාලේ ඉතාමත් හොඳයි මේ කටයුතු සාර්ථක කරගන්න. විශේෂයෙන් ඔබට ඒ සඳහා විදේශගත වීමේ හැකියාව වුණත් ඇති කරන කාල සීමාවක් ඔබට ඔබගේ අධ්‍යාපන කටයුතු සහ ඒ හා සම්බන්ධ කර්මාන්ත ආදී වෙනුවෙන්. ඒ වගේම තමයි ඔබ විශේෂයෙන් ඔබ විදේශගත වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් නම් ඔබ කුමන කෙනෙක් වුණත් මේ කාලය තුල ඒ හා සම්බන්ධ කටයුතු සාර්ථක කර ගැනීම හැකියාව බොහෝ විට ඇති කරනවා මේ ගුරු මාරුවත් සමග. ඉතින් ඒ වගේම තමයි ඔබගේ මම සඳහන් කරා 10 වෙනි කර්මස්ථානාධිපති තමයි ගුරු. රැකියා ස්ථානයේ අධිපති. ඉතින් ඔබට විශේෂයෙන් ඔබගේ කරන යහපත් වූ කර්මාන්ත ආදී ඉතාමත් හොඳින් සාර්ථක කරගන්න පුළුවන්. මම මෙහෙම කියන්නේ මොකද කර්මාන්ත කිව්වට පස්සේ හොඳ කර්මාන්තයක් තියෙනවා නරක කර්මාන්තයක් තියෙනවා. හොඳ ව්‍යාපාරයක් තියෙනවා සමාජයට නරක දේවල් දෙන නරක දැන් අසාධාරණ මිනිසුන්ගේ ලෙඩ රෝග හදන්න උපකාරී කරන වෙනත් ඒ වගේ ව්‍යාපාරයක් තියෙනවා. ඉතින් සමහර වෙලාවට සමාජයට මේක තේරෙන්නේ නැහැ. සමහර වෙළඳ ව්‍යාපාර තියෙනවා මිනිසුන්ට පේන්නේ හොඳයි වගේ. නැත්තම් පෙන්වන්නෙත් හොඳයි වගේ. ඉතින් ඒ නිසා ඒ වගේ අතුරු විපාක මිනිසුන්ට පේන්නේ කාලයක් ගියාට පස්සේ. ඉතින් හැබැයි විශ්වයට සබහාදාමට බොරු කරන්න බෑනේ. ඉතින් ඒ නිසා ඒ වගේ ව්‍යාපාර ආදී කියා කර්මාන්තේ නම් ඔබ කරන්නේ ඔබට අනිවාර්යයෙන්ම පාඩු වලාබාන සිද්ධ වෙනවා. ඔබගේ කර්මාන්තයට දැඩි බලපෑම් වෙනවා. මේක හොඳට මතක තියාගත යුතුයි. ඒ වගේ අයට කිසිම තැනක් සමාජයේ ඇති කරන්නේ නැහැ ඉදිරි කාලය තුල. ඉතින් ඒ නිසා මිථුන ලග්නෙන් උපන්න ඔබ මම කියනවා දැහැමිව උපයන්න මේ කාල සීමාව තුළ ඔබට වරදින්නේ නැහැ. මේ දේවල් වලට ඔබට වාසනාව විවර වෙනවා. ඔබගේ ඒ කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ රැකියාව බලාපොරොත්තු වෙන හිටියනම් ඔන්න ඔබට රැකියා කර්මාන්ත ආදී පහසුවෙන් ඉෂ්ට කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මතක් කරන්න ඕන මේ ඔබගේ මේ කාල සීමාව තුළ ගුරුගේ මහ දසාවක් හෝ අන්තර් දසාවක් හෝ විදසාවක් වත් ගත වෙනවා නම් තමයි මේ කියන දේවල් ඔබට හොඳ ප්‍රතිඵල ගොඩක් ලබා ගැනීමේ හැකියාව තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි රැකියා කටයුතු ඔබට බාධාවකින් තොරව කරගෙන යෑමේ හැකියාවක් ඇති කරනවා වගේම ඔබට ඊටමත් වගකිය යුතු තනතුරු ඒ වගේම වගකීම් ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන් රැකියාව තුළ. ඒ නිසා ටිකක් තරමක් කාර්ය බහුලභාවය වැඩි වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි සැලකිය යුතු ආදායමක් ඔබට උපයා ගැනීමට පුළුවන් කාල සීමාවක් බවටපත් වෙනවා මේ ගුරු මාරුවත් එක්ක. ඒ නිසා ආදායම යම් හිරවීම් තිබ්බා නම් බිඳ වැටීම් තිබුණා නම් බාධාවන් තිබුණා නම් ඔන්නේ මේ දේවල් ඉවත් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔබට ඔබගේ ව්‍යාපාර වගේම පාරම්පරික ව්‍යාපාරය වගේම වෘත්තියක් ඔබ කියන්නේ ඔබගේ හැකියාව දක්ෂතාව මත කරන වෘත්තීන් තියෙනවනේ. ඒ වගේ වෘත්තියක් කරන කෙනෙක් නම් ඔබට ඒ කියන්නේ ඔබ වඩු කර්මාන්තය ඒ වගේම ස්වයං රැකියාව තමන්ගේ මහන්සියෙන් කරන රැකියාව වෘත්ති කර්මාන්තවල යෙදෙන කෙනෙක් නම් ඔන්න ඒ වගේ බොහොම හොඳ තත්ත්වයක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. උසස් තත්ත්වයක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි බොහොම හොඳින් අනිත් අය සමග ගනුදෙනු කිරීමේ හැකියාව, කටයුතු කිරීමේ හැකියාව, සමාජශීලී ගතිය, අනිත් අයගේ ආකර්ෂණය ලැබෙන ගතිය, ඕන කෙනෙක් එක්ක හිතවත් වෙලා තමන්ගේ වැඩ ටික කරගන්න පුළුවන් කාල සීමාවක් බවට පත් වෙනවා මේ කාල සීමාව. ඒ වගේම තමයි ඔන්න ඔබ ගුණයහපත් කමට හොඳකමට මුල් තැන දීලා කටයුතු කරන කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා බොහොම හොඳ කාල පරිච්ඡේදයක් මිථුන ලග්නෙන් උපන්න ඔබට මේ ගුරු මාරුව. ඒ වගේම තමයි ඔබගේ විවාහයට ඊටමත් හොඳ යහපත් වූ සහකරුවෙක් සහකාරයක් ලබාගෙන විවාහ ජීවිතය උනත් සාර්ථක කරගන්න පුළුවන් කාල සීමාව. මොකද ඔබගේ 7 වෙනි විවාහ ස්ථානාධිපති නවවැන්න පැමිණීම ඔබගේ පෙර සාංශාරිකව පතාගෙන යන සහකරුවා සහකාරිය ඔබට මුණ ගැසීමට බොහෝ ඉඩකඩ තියෙන කාල පරිච්ඡේදයක්. ඉතින් ওই විවාහ වෙන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක් නම් ඔන්න ඒ කටයුතු වලට සාතරමක් උනන්දු වෙන්න ඒවා සාර්ථක කරගන්න පුළුවන්. ඉතින් ඔබට ගුරු මහදසා අන්තර දසා ගත වෙනවා නම් මේ දේවල් වලට ඉතාමත් හොඳයි. ඉතින් නැතත් ඔබට සාමාන්‍යයෙන් ඒ සඳහා මධ්‍යස්ථ ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ජීවිතයේ සතුට තෘප්තිය කියන එක ඔබට භුක්ති විඳින්න පුළුවන්. හැබැයි ඔබ මේ ලැබෙන මේ කියන දේවල් ගොඩක් වෙලාවට අධ්‍යාත්මිකව ලැබෙන දේවල්. ඉතින් ඒ කියන්නේ ඔබ අසාධාරණ විදියට ඔබගේ හිතේ බොරුව වංචාව කරලා ඔබට කවදාවත් සතුටු වෙන්න බෑ. ඒ නිසා ඔබ අවංකව කරන වැඩ කරන කෙනෙක් නම් ඔබට අනිවාර්යයෙන්ම හොඳ ආත්ම තෘප්තියකින් ජීවත් වෙන්න පුළුවන් කාල පරිච්ඡේදයක් බවට මේ ගුරු මාරුව අනිවාර්යෙන් ඔබවපත් කරනවා. ඉතින් ඔන්න ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. කටක ලග්නය කටක ලග්නෙන් උපන් ඔබගේ කේන්දරයේ 6 වෙනි භාවය සතුරු ස්ථානය සහ 9 වෙනි පුණ්‍ය ස්ථානාධිපති ගුරු ග්‍රහතුමා ඔන්න ඔබගේ 8 වෙනි භාවයට කුම්භ රාශියට සෙනසුරුගේ රාශියට මාර්ග ස්ථානයට තමයි ඔන්න පැමිණෙන්නේ. ඉතින් මේ පැමිණීම ඇත්තටම කටක ලග්නෙන් ඔබට නම් ඒ තරම් සුබඵල ඇති කරන්නේ නැහැ. නමුත් අසුබත් නැහැ. ඒ කියන්නේ මධ්‍යස්ථ ඵල ඇති කරනවා කියලා කිව්වොත් හරි. ඒ නිසා කටක ලග්නෙන් උපන් ඔබට මම තව එක දෙයක් කියන්නට ඕන. ඔබගේ අර තිබුණු වාසනාව නැත්තම් යම්කිසි කරපු කියපු දේවල් ටිකක් ඔබට හිරවීමක් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔබගේ වාසනාව කියන එක තරමක් අඩු වෙන්න පුළුවන් කාලයක්.
ඉතින් ඒ නිසා මේ කාල සීමාව තුළ ඔබ බොහොම බුද්ධිමත්ව ඔබගේ උත්සාහය උනන්දුව කල්පනාවෙන් වැඩ කරන්න ඕනේ. ඒවා ඇතිව බොහොම බුද්ධිමත්ව දුරදිග බලලා වැඩ කරන එක තමයි ඉතාමත් වැදගත් වෙන්නේ. ඉතින් ඔබට අර යම් කිසි ආකාරයක බලාපොරොත්තු නැති විදිහේ වාසනාවන් ලැබීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ බලාපොරොත්තු නැති විදිහේ ධනයක් හෝ යම් කිසි ප්‍රතිලාභ ඔබ බලාපොරොත්තු නැති වුණ විදිහේ යම් කිසි ඔබගේ බලාපොරොත්තුවක් ඉෂ්ට වීමක් මේ කාලය තුල වෙන්න පුළුවන්. ඉතින් ඒක සමහරට ඔබ හිතන් කාලයක් තිස්සේ හිතපු දෙයක් සාර්ථක කරගන්න පුළුවන් කාල පරිච්ඡේදයක් මේ කාලේ. ඉතින් එහෙම දෙයක් ඔබට වෙන්න පුළුවන් කාලයක් නිසා ඒ ගැනත් ඔබ යම් බලාපොරොත්තුවක් තියාගන්න ඕන. නමුත් ඒ වගේම තමයි යම් හදිසි ධනලාභයක් ඒ වගේ දෙයක් ලැබීමේ වාසනාවකුත් ඔබට තියෙනවා. ඉතින් එහෙම දේවල් හැබැයි අර ගුරුගේ මහදසාවක් හෝ අන්තර දසාවක් කරනවා නම් තමයි මේ දේවල් වඩාත් සිද්ධ වීම ඊට කඩ තියෙන්නේ. ඉතින් එහෙම දෙයක් ලැබුණත් හැබැයි ඒ ධනය හෝ ඒ අපි ලොතරැයියක් ඇදුණා කියලා. හැබැයි ඒකෙන්වත් ඔබට යම් ආකාරයක බලාපොරොත්තු තරම් සාර්ථක ප්‍රතිඵල නැත්තම් ලබන්න අමාරු. නැත්නම් ඒකත් නිකරුණේම ඔබට විනාශ වෙලා යන්න, වියදම් වෙලා යන්න අර තමන්ගේ බලාපොරොත්තු ටික සාර්ථක කරගන්න බැරි තත්ත්වයක් මොකක් හරි ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ අර ඔබ කරන කියන දේවල් වලට ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් කාල සීමාවක් කියන එකයි මම මේ කියන්නේ. ඉතින් ඔබගේ රැකියා අංශය තුල ගෙදර දොරේ කටයුතු, ඒ වගේම සමාජයේ කටයුතු වලදී ඔබ බලාපොරොත්තු නොවන විදිහේ හිතැවුල්, බිඳවැටීම්, මානසික පීඩා, ඒ වගේම ඔබගේ ආත්මගරුත්වයට චරිතයට හානි වීම, ඔබට එකේ මිනිසුන් විසින් සමාජයේ නොයේ කටකතා හදන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙයි මේ කාල සීමාව තුළ. ඒ නිසා තමයි මම අර කිව්වේ බුද්ධියෙන් දුරදිග බලලා වැඩ කරන්න කියලා. මොකද ඒ වගේම තමයි ඔබගේ 6 වෙන්න සතුරු ස්ථානීය අධිපති වෙන්නේ ගුරු ග්‍රහතුමා. ඉතින් ඒක තරමක් සතුරු කරදර බලාපොරොත්තු නැති විදිහේ ඔබගේ හොයාගන්න බැරි විදිහේ තරමක් ඇඟ ඇතුලේ අසනීප කරදර, විශේෂයෙන් ඔය ඇඟේ උෂ්ණ ගතිය වැඩි, පිත කිපීමෙන් ඇති වෙන රෝග තත්ත්ව, මේ වගේ දේවල් ඇතිවීමේ ඉඩකඩක් තියෙනවා. උණ වගේ දේවල් පහසුවෙන් හැදෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබගේ ප්‍රෙෂර් එක වගේ තියෙනවා නම්, ඒ වගේම අධිරුධිර පීඩනය, සීනි වගේ දේවල් තියෙනවා නම්, ඒ වගේ අසනීප තරමක් වන්න පරිස්සම් වෙන්න ඕන. ඒ වගේම තමයි කොලෙස්ටරෝල් වගේ දේවල්, මේ වගේම පරිස්සම් වෙන්න ඕන. වඩාත් ඔබට මේ වගේ අසනීප තත්ත්ව තියෙන කෙනෙක් නම් ඒවා වැඩි වෙන්නට උස්සන්න වෙන්නට මේ කාලය තුල ඉඩකඩ තියෙනවා. ඒ වගේම තමයි ඔබ අධ්‍යාත්මික අංශයට යොමු වෙන කෙනෙක් නම් ඔන්න ඊටම හොඳයි. ඒවට ආයෙත් බාධාවක් නැහැ. මේ ලෞකික පැත්තට තමයි මේ බාධාව ඇති කරන්නේ. ඔබ දන්නවනේ ලෞකික දියුණුව කියන්නේ මොකක්ද කියලා. අපි බලාපොරොත්තු වෙන යාන වාහන, මිල මුදල්, සල්ලි, ගෙවල් දොරවල්, ඉඩකඩම්, මෙහා සම්බන්ධ කටයුතුනි ලෞකික විවාහය, දරුවෝ, මේවා තමයි ලෞකික දේවල්. ඉතින් අධ්‍යාත්මික ලෝකෝත්තර කියලා කියන්නේ ඒ වගේම තොරව අපි සමාජයේ සේවය කරමින්, ඒ වගේම මිනිසුන්ට උදව් උපකාර කරමින්, අධ්‍යාපන කටයුතු ලැබමින්, ඒ වගේ දේවල් කරන අයට මේකෙන් බලපෑමක් වෙන්නේ නැහැ. ඒ අයට ඉතාමත් හොඳ සාර්ථකත්වයක් ලබන්න පුළුවන් කාල සීමාවක් බවට පත් වෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔබ නිතර අනිත් අයත් එක්ක තර්ක වලට, වාද විවාද වලට පැටලෙන්න එපා මේ කාල සීමාව තුළ. ඒ වගේ ගතියක් පෙන්눔 කරනවා. ඉතින් ඒ වගේම තමයි උසස් අධ්‍යාපන කටයුතු වල නිරත වෙන අය විශේෂයෙන් වැඩි උත්සාහයක් දරන්න ඕන, වැඩි උනන්දුවක් ඇති කර ගන්න ඕන. ඒ වගේම ඔබ සම්මුඛ පරීක්ෂණ වගේ දේවල් වලට ඉදිරිපත් වෙන නම් බොහොම කල්පනාවෙන් ඒවට සැලසුම් කරලා, සැලසුම් වෙලා නැත්නම් සූදානම් වෙලා යන්නට ඕන. ඒ වගේ දේවල් වලට හොඳට සූදානම් වෙලා යන්න. ඉතින් මොකද ඔබගේ ආත්ම ශක්තිය තරමක් අඩු වෙන්න පුළුවන් කාල සීමාවක් නිසා. ඉතින් ඒ වගේම තමයි තමන්ගේ දෙමව්පියන්ගෙන්, ඒ වගේම අනිත් පරම්පරාවෙන් ඔබට යම් දේවල් ලැබෙන්න තිබුණා නම් ඔන්න ඒ දේවල් වලට බාධා ඇති වෙන්නත් පුළුවන් මේ කාල සීමාව තුළ. ඉතින් ශරීර සෞඛ්‍ය සම්බන්ධයෙන් වඩාත් සැලකිලිමත් වෙන්න කියලා මම කටකලක්නින් උපන් ඔබට මතක් කරනවා. ඉතින් උෂ්ණගත රෝග තත්ත්වයන් ඉදීම ඉඩකඩ තියෙනවා. ඒ වගේම රහස් සතුරු කරදර වගේ දේවල් මම සඳහන් කරා. ඉතින් මේ වගේ දේවල් වලින් සැලකිලිමත්ව නැත්නම් ඒ වගේ දේවල් ගැන අවධානයකින් යුතුව කටයුතු කරලා ඔබගේ මේ කාල සීමාව ගත කරන්නට උත්සාහ කරන්න, උනන්දු ඇති කරගන්න. මොකද ඔබට මේ කාලේ තියෙන බොහොම ටික කාලයක්, එතනින් පසු කාල සීමාව ඔබට යහපත් කාල සීමාවක් උදා වෙනවා. ඉතින් වාසනාවන්තම කාලේ උදා වෙන්නේ ඇත්තටම ඔබට ඉදිරියේදී. ඉතින් මේ ගුරු මාරුවෙන් පස්සේ, ඒ කියන්නේ මේ ගුරු කුම්භ රාශියෙන් ඉවත් වෙලා ඔබගේ මීන රාශියට ගියාට පස්සේ, කියන්නේ ඔබගේ නවවැන්න ගුරුගේ ස්වශේෂ්ත්‍ර ස්ථානේ, පුණ්‍ය ස්ථානේ හරියට කිව්වොත් ඔබට මම මේ වෙලාවේ කියනවා මේ ගත කරන්න සූදානම් වෙන්නේ මේ ගුරු මාරුවත් එක්ක ඔබට හරියට දෛවයේ විසින් සබහාදාම විසින් දෙන පරීක්ෂණයක් වගේ දෙයක්. ඔබ සබහාදාමේ දෛවයේ පරීක්ෂණයකට යොමු කරන කාලයක් කියලා හිතාගෙන ජීවත් වෙන්න. මොකද ඔබ මේ පරීක්ෂණයෙන් ඉතා හොඳින් සමත් වුණොත් ඔබට මම හිතනවා ඉදිරියේදී ඉතා හොඳ වාසනාවන්ත පරිච්ඡේදයක් අත්දීමේ වාසනාව ඔබට තියෙනවා, හැකියාව තියෙනවා. ඉතින් එහෙනම් උත්සාහය උනන්දුව ඇති කරගෙන බුද්ධිමත් දුරදිග බලලා වැඩ කරන්න. ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. සිංහ ලග්නය. සිංහ ලග්නෙන් උපන් ඔබගේ කේන්දරේ පස්වැන්නාධිපති සහ අටවැන්නාධිපති වෙන්නේ ගුරු ග්‍රහතුමා. ඉතින් මේ පස්වැන්නත් අටවැන්නත් අධිපති ගුරු ග්‍රහතුමන් ඔබගේ කේන්දරේ 7 වෙනි භාවයේ කුම්භ රාශියට තමයි ඔන්න සම්ප්‍රාප්ත වෙන්නේ. ඉතින් මේ ගුරු මාරුව නැත්නම් මේ 7 වෙනිට පැමිණීම
සිංහලක්නින් උපන්න ඔබට බලපාන්නේ කොහොමද බලමු. ඉතින් ගුරු 7 ගමන් කරනකොට ඇත්තටම ඔබට ගැඹුරු දේවල් සම්බන්ධව ඔබගේ තීක්ෂණ ඥානයක් ඇති කරන කාල සීමාවක් බවට පත් වෙනවා. ඉතින් ඔබට දැනුමක් හොඳ අවබෝධයකින් යුක්තව කටයුතු කිරීමේ හැකියාව ඇති කරන. ඔබ මොලේ පෑදෙන කාලයක් තවත් ඉතින් කිව්වොත් එහෙම. ඉතින් මෙච්චර කාලයක් වන්න මෝඩ වැඩ කරා නම් යම් ඔබගේ තීරණ නිසා ඔබගේ අතින් යම් අකරතැබ්බයන් නැත්නම් අපි තවත් මේ සමාජ භාෂාවෙන් කිව්වොත් ඔබ ඉතින් ගොන් වැඩ වුණා නම් ඒ ගොන් වැඩ වලින් අත්මිදලා ඒ සමාජයේ ඔබට නැත්නම් ඔබට මේ මෝඩ වැඩ චින්තනයේ මිදිලා යම් ආකාරයක සුභවාදී ආකල්ප හිතේ ඇති කරනවා. ධනාත්මක ආකල්ප හිතේ ඇති කරනවා. මම මෙහෙම කිව්වට අමනාප වෙන්න එපා ඔබ. මම ඔබගේ හිතට වඩා දැනෙන්න තමයි මේ කතා කරන්නේ. ඉතින් ඒ නිසා ඔබගේ ඒ මොලේ ඊටම සක්‍රිය වෙන කාල පරිච්ඡේදයක් බවට පත් වෙනවා. ඉතින් ඒකයි මම මේ සඳහන් කරන්න ඕනේ. මේ ස්වභාවය තමයි මම ඔබට මේ තේරුම් කරන්න උත්සාහ කරන්නේ. ඉතින් ඒ වගේම තමයි ඔබට ආගමට ධර්මයට ටිකක් අධ්‍යාත්මික අංශවලටත් යම් ආකාරයක නැඹුරු ගතියක් ඇති කරනවා. ඉතින් ඒ වගේම තමයි ඔබගේ වැඩ කටයුතු බොහොම ක්‍රමානුකූලව කරගෙන යෑමේ හැකියාවක් ඇති කරනවා. මෙච්චර කාලයක් අවුල් වෙලා තිබ්බනම් වැඩ, ව්‍යාපාර කටයුතු, රැකියාව, ගෙදර දොරේ වැඩ කටයුතු අවුල් කරගෙන හිටියා නම් ඔන්නේ අවුල් ලියහ ගන්න පුළුවන්. අර ගැට ටික ලියහ ගන්න පුළුවන් කාලයක් උදා වෙන්නේ. ඉතින් ඒ හින්දා ක්‍රමානුකූලව වැඩ කටයුතු ටික කරගෙන යන්න පුළුවන් සත්‍යයක් ඇති කරනවා. ඔබට විශේෂයෙන් මම මේ කියන දේවල් බලපාන්නේ ගුරුගේ මහදසා, අන්තර්දසා, විදසා වගේ දෙයක් ගත වෙනවා නම් තමයි වඩාත් මේ දේවල් බලපාන්නේ. එහෙම නැත්නම් ඔබට සාමාන්‍ය මධ්‍යස්ථ බල තමයි ඇති කරන්නේ. ඉතින් ඒ වගේම තමයි ඔබගේ ආත්ම ශක්තිය දුර්වල වෙන්නත් පුළුවන් විටින් විට. ඒකත් මතක තියාගන්නට ඕන. ඉතින් ඒ වුණාට ඔබගේ අර ගුණහපත්කම, තැම්පත්කමට මුල් තැන දීලා සමාජයේ ඔබ කෙරෙහි ලොකු විශ්වාසයක් ඇති කරනවා. ඒ කියන්නේ සමාජයේ අනිත් අයගේ විශ්වාසය දිනාගෙන වැඩ කරන්න පුළුවන් කාලයක්. ඒ කියන්නේ ඔබ ව්‍යාපාර කරන කෙනෙක් නම්, බිස්නස් කරන කෙනෙක් නම්, නැත්නම් ඔබ සමාජ සේවයේ යෙදලා ඉන්න කෙනෙක් නම්, දේශපාලනයේ ඉන්න කෙනෙක් නම් ඔබ කවරතරාතීරම කෙනෙකුට අනිත් අයගේ විශ්වාසය අපි දිනාගෙන විශ්වාසය අවබෝධය ඇති කරගෙන ඉතින් ඒ අයගේ ඔබගේ එයාගේ ශක්තියත් ඔබට ලබාගෙන යම් වැඩ ගැනීමේ හැකියාව නැත්නම් දියුණුවක් ඇති කර ගැනීමේ හැකියාව ඇති කරනවා. හැබැයි ඒ වගේම තමයි ඔබට යම් ප්‍රේම සම්බන්ධතාව වගේ දේවල් සම්බන්ධ බලාපොරොත්තුයන් ඉන්න එක නැසෙන ඔබ විශේෂයෙන් ඔබගේ පස්වැන්න කියලා කියන ආදරය ප්‍රේමයේ සම්බන්ධව අපි කතා කරන ස්ථානයක්. ඉතින් පස්වැන්න අධිපති 7 වෙනිට එනකොට ආදරය ප්‍රේමයේ සම්බන්ධ වන ඔබගේ විවාහය තීන්දුව කරන කාල සීමාවක් බවට පත් වෙනවා. ඔබ ආදරය කරන කෙනා එක්ක විවාහ වෙන්න පුළුවන් කාල පරිච්ඡේදයක්. ඒ වගේම විවාහ වෙන්න සුදුසු කෙනෙක් එක්ක ආදරය කරන්න ලැබෙන කාල සීමාවක්. මේක ඉතා වැදගත් කාරණයක්. ඉතින් ඔන්න ඒ නිසා ඒ සම්බන්ධ උනන්දුවක් දක්වනවා කියලා කියන ඇත්තට මේට සුදුසු වයසේ ඉන්න විවාහ වෙලා නැති සහය බලාපොරොත්තු තියන් ඉන්න අයට ඔන්න මේ ගුරු මහදසාන්තරදාසු තව ගත වෙනවා නම් මේක தත්ත්වය වැඩි කරනවා. ඉතින් ඔන්න ඒ අයට මේ කාල සීමාව තුළ ඉතාමත් සුබ ඵල ඇති කරගන්නවා. තමන්ගේ විවාහ බලාපොරොත්තුව, ආදරේ ප්‍රේමයෙන් සම්බන්ධ බලාපොරොත්තු ඔන්න සාර්ථක කරගන්න පුළුවන් මේ ගුරු මාරුවත් එක්ක. ඉතින් ඒ සම්බන්ධව තම හොඳයි. ඉතින් ඒ වගේම තමයි එහෙම මතක තියාගන්න විවාහ වෙලා ඉන්න කෙනෙක් නම් එහෙම නැත්නම් ප්‍රේම සම්බන්ධයක් ගොඩනගාගෙන ඉන්න කෙනෙක් නම් ඔබගේ ප්‍රේමතාවට හෝ පෙම්වතියට තරමක් අපල කරදරය දෙන්න පුළුවන්. ඔහුට යම් ආකාරයක කරදරයක් යම් ආකාරයක බාධකයක් ඔන්න සිද්ධ වෙන්න පුළුවන් කාල පරිච්ඡේදයක්. ඒ හින්දා ඒ ගැන සැලකිලිමත් වෙන්න ඔහුට ටිකක් ඔළුව අවුල් වෙන්න පුළුවන්. ප්‍රශ්න ඇති කරන්න පුළුවන්. ඔබගේ සහකරුවාට හෝ සහකාරියට මම මේ කියන්නේ. ඉතින් ඒ නිසා ඒ වගේම තමයි ඔහුට ඇයට ආර්ථික අපහසුතාවය දෙන්න පුළුවන් කාල පරිච්ඡේදයක්. ඔහුගේ ඇයගේ ආදායම් තත්ත්වය දුර්වල වෙන්න පුළුවන් කාල පරිච්ඡේදයක්. ඉතින් ඒ ගැන සැලකිලිමත් වෙන්න ඔබ ඒ වගේ විවාහ වෙලා ඉන්න කෙනෙක් නම් ඒ වගේම තමයි ඔබට ඊටම ගුණහපත් සහකරුවෙක් හෝ සහකාරියක් අනිවාර්යයෙන්ම මේ කාලය තුළ මුණ ගැහෙන්න ඉඩකඩ තියෙනවා. ඒ වගේම තමයි ආත්මගරුත්වය ආරක්ෂා කරන සමාජයේ කටයුතු කරන්න උත්සාහ කරනවා. ඒ වගේම තමයි අධ්‍යාපන කටයුතු වලට ඔබට අවස්ථා උදා වෙනවා. නමුත් හැබැයි අධ්‍යාපනයට බාධාත් දෙන්න පුළුවන්. මොකද මේ 7 අධිපති 7 වෙනි කුම්භ රාශියේකට තරමක් ඒ වගේ මන්දගාමී ගතියකුත් ඇති කරන්න පුළුවන් යම් මට්ටමකට ඉගෙනීමට බාධා දෙන්න පුළුවන්. කොහොම නමුත් ඔබගේ අධ්‍යාපන ශාස්ත්‍රය සම්බන්ධව රැකියාවක් බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක් නම් ඔන්න ඔබට ඒ කටයුතු බොහොම ඉක්මනින් සාර්ථක කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඔබට රැකියා කටයුතු සම්බන්ධව බලාපොරොත්තු තබාගත හැකි කාල සීමාවක් වෙනවා මේ ගුරු මාරුවත් සමග. ඉතින් මේ දේවල් එක්ක විශේෂයෙන් ඔබට මම සඳහන් කරපු මේ කාරණා එක්ක ඔබගේ ජීවිතේ ওই දේවල් අංශ පිළිබඳව හොඳින් කල්පනා කරලා බුද්ධිමත් වැඩ කරන්න උත්සාහ කරන්න. ඉතින් ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නෙන් උපන්න ඔබගේ කේන්දරයේ 4 වෙනි භාවය සහ 7 වෙනි විවාහ ස්ථානයේ අධිපති ගුරු ග්‍රහතුමා ඔබගේ කේන්දරයේ 6 වෙනි භාවයට රෝග ස්ථානයට සතුරු ස්ථානයට තමයි යොන්න පැමිණෙන්නේ. දැන් ඔබ දන්නවා ගුරු කියන ග්‍රහයා නැත්තම් සමාජයේ ප්‍රභූවරයෙක් කියලා හිතන්නකො. යම් ආකාරයක සමාජයේ ඊටාම ඉහළ මට්ටමේ ඉන්න යම් පිළිගැනීමක් තියෙන ගෞරවනීය පුජ්‍යලයෙක්.
සතුරන් මැදට ගියොත් සතුරු ස්ථානයකට ගියොත් මොන වගේ ප්‍රතිඵලයක් ඇති කරයිද? ඒ වගේම රෝග අසනීප තත්ත්වවලට ඔවුන්ගේ දක්වන ප්‍රතිචාරය මොකක් වේද? ඉතින් මේ හා සම්බන්ධ දෙයක් තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. ඉතින් ඔබට විශේෂයෙන් ඔබගේ අසනීප කරදර සම්බන්ධව වුණත් ඔබට මධ්‍යස්ථ ප්‍රතිපදාවක් අනුගමනය කරන්න සිද්ධ වෙනවා මේ කාල පරිච්ඡේදය තුළ. ඉතින් බොහොම උපේක්ෂා සහගතව බොහෝ දේවල් විඳලා ගන්න සිද්ධ වෙනවා මධ්‍යස්ථව හිතලා. ඉතින් ඔබට අනිත් අයව සතුරු කරදර එනවා අනිවාර්යයෙන්ම සතුරු ස්ථානයකට බුදුහාමුදුරුවෝ ආලවකගේ විමනට ගියාට පස්සේ ආලවක කටයුතු කරපු විදිය ඔබ අහලා ඇතිනේ. ඉතින් බොහොම සැරපරස විදිහට බැන වැදුනා. හැබැයි ඒ බුදුන් වහන්සේ කියන්නේ බර ගුරු හා සමාන නැත්නම් මම ඒක සමාන කරනවා නෙවෙයි. නමුත් අර ඒ தත්ත්වය මම ඔබට උදාහරණකින් පෙන්නන්නේ. ඉතින් එතනදී සතුරන් ක්‍රියා කරේ කොහොමද කියන එක. ඉතින් නමුත් දැන් මෙතනදිත් වෙන්නේ හැබැයි ඒ බුදුන් වහන්සේට පුළුවන් වුණා ආලවක দমনය කරගන්න. සතුරන් පරාජය කරන්න. ඒ වගේ තමයි ඔබට සතුරු කරදර එනවා. මම මතක තියාගන්න මේ කාලය තුළ සතුරු කරදර එනවා. හැබැයි ඒ එන සතුරු කරදර দমনය කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඔබ මතක තියාගන්න බුදුන් වහන්සේ දැන් ආලවක দমনය කරේ සැරපරුස විදිහට නැත්තම් ඔහුට ගහලා බැනලා තරජනය කරලා නෙවෙයි. බොහොම උපක්‍රමශීලීව බුද්ධිමත් ඒ කරේ හොඳට ඔබ අධ්‍යයනය කරලා බලන්න ඒ කතාව. ඉතින් හොඳට බුද්ධිමත් භාවයෙන් කරපු ක්‍රියාවලියක්. ඒ වගේ තමයි ඔබටත් මම මෙතනදී කියනවා ඔබගේ ඔළුව පාවිච්චි කරලා වැඩ කරන්න උපක්‍රමශීලීව වැඩ කරන්න. ඔබට එනවා සතුරු කරදර. ඔබගේ සතුරන් එනවා. ඔබ උපක්‍රමශීලීව බුද්ධිමත්ව මේ කාලේ තුල වැඩ කරොත් ඔබ ඉන්නේ සතුරන් ගොඩක. ඉතින් ඒ නිසා අසනීප රෝග ස්ථාන වැළඳෙන්න පුළුවන්. ඒ වගේම වසංගත රෝග එන්න පුළුවන්. සමාජය තුළ ඒ වගේ දේවල් එක්ක ඔබට ගැටෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ හින්දා ඔබට ඒවට මුහුණ දීමේ ශක්තිය තියෙනවා. ඔබ ළඟ ඒ ශක්තිය හඳුනාගෙන බුද්ධිමත්ව උපක්‍රමශීලීව වැඩ කිරීම තුළ ඔබට මේ සියලු ජයග්‍රහණ අත්කර ගැනීමේ වාසනාව තියෙනවා. මේ කාරණේ අනිවාර්යෙන් හොඳට මතක තියාගන්නට ඕන. ඉතින් ඒ වගේම තමයි කාය වෙන්න කියලා කියන්නේ රෝග පීඩා සතුරු කරදර ස්ථාන නමුත් ඔබට ඒ වගේ ඔරොත්තු දීමේ ශක්තියක් තියෙනවා. ඔබට ඔරොත්තු දීමේ ශක්තිය හැකියාව තියෙන නිසා ඒ වගේ වැසේ විශේෂයෙන් ඔබට අසනීප කරදර වලින් බේරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි අධ්‍යාත්මික අංශයට ආගමික අංශයට දාර්ශනික අංශයට ටිකක් නැඹුරුව කටයුතු කිරීමේ සිතුවිලි ඔබට පහළ වෙනවා මේ කාල සීමාව තුළ. ඒ වගේම ඒ සම්බන්ධ උසස් අධ්‍යාපන කටයුතු කරනවා නැත්නම් ඒ අධාරණ කෙනෙක් නම් ඒවට කැමැත්තෙන් ඉන්න කෙනෙක් නම් ඔන්න ඒ සම්බන්ධව යොමු වෙන්නට ඔබට හැකියාව ශක්තිය මේ කාලය තුළ ලැබෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන් ඔබ මම කතා කියන්නට ඕන ඔබට මතක් කරන්න ඕන මේ කාලය තුළ ඔබ විශේෂයෙන් ලෞකික ග්‍රහය ගුරු කියන්නේ ධනකාරක ග්‍රහය, පුත්‍රකාරක ග්‍රහය. ඉතින් ඔබ ලෞකික දේවල් බලාපොරොත්තු වෙනවා මේ කාලය තුළ විශේෂයෙන් මේ අධ්‍යාත්මික ග්‍රහයකින් ඒ ලෞකික බලාපොරොත්තු ඉෂ්ට කරගන්න නම් ඔබ බොහොම සාධාරණව අසාධාරණයි නැතුව බොහොම යහපත් සිතින් යුක්තව මේ කරන කියන දේවල් කරන්න. අසාධාරණ වෙළඳාම් ඒ වගේ ව්‍යාපාර කටයුතු කරනවා නම් ඒ වගේම ඔබ සමාජයට අහිතකර දේවල් සම්බන්ධව කටයුතු කරන කෙනෙක් නම් අනිවාර්යෙන් ඔබට කිසිදු සාර්ථකත්වයක් ලැබෙන්නේ නැහැ. ඒ දේවල් අනිවාර්යෙන්ම ඔබට පාඩු අලාභ සිද්ධ වෙන බවත් මතක තියාගන්නට ඕන. ඒ වගේම තමයි ඔබ වෘත්තියක් ඔබ ස්වයං රැකියාවක් කරන කෙනෙක් නම් ඔබට අනිවාර්යෙන්ම හොඳ සාර්ථකත්වයක් ඇති කරගන්න පුළුවන්. ඒ දියුණුවක් ඇති කරගන්න පුළුවන්. එහා සම්බන්ධ ඔබට යම් ඔබට උසස් මට්ටමේ තත්ත්වයක් ඇති කරගැනීමේ හැකියාව තියෙනවා. මතක තියාගන්න මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් ඔබ ඊළඟට ඔබට මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් මේ කාලය තුල අනිවාර්යෙන් පරිස්සම් වෙන්න ඕන දෙපාරක් හිතන්න. මොකද මුදල් ගනුදෙනු වලදී ඔබට පාඩු අලාභහානි සිද්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ වංචාවන් වලට අහු වීම ඉඩකඩක් තියෙනවා. ඒ නිසා ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කිරීම ඉතාමත් හොඳයි. ඒ වගේම තමයි අවිශ්වාස අවදානම් වැඩවල යෙදෙන්න එපා. ඒ වගේ පරිස්සම් වෙන එක හොඳයි. ඒ වගේම තමයි ඔන්න ප්‍රේම සම්බන්ධතා ගත කරන අයට ඒහා සම්බන්ධව ඉතාමත් හොඳ තත්ත්වයක් ඇති කරනවා වගේම ඔබගේ විවාහයට හොඳ සහකාරයක් මුණ ගැසෙන්න පුළුවන් කාල පරිච්ඡේදයක්. ඉතින් ඒ නිසා මේ කාල සීමාව ඉතාමත් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. විශේෂයෙන් විවාහ වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් මේ කාලය තුල ඒ කටයුතු සාර්ථක කර ගන්නටත් පුළුවන්. ඔබට සහකාරියක් මුණ ගැසීමේ ඉඩකඩක් පවතින නිසා. ඉතින් ඒ වගේම තමයි ඔබගේ දරුවන් සම්බන්ධව තරමක් ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. දරුවන්ගෙන් දුරස් වීම නැත්නම් ඔවුන්ගේ එක්ක ගනුදෙනු කටයුතු කරන්න තරමක් ඔබට අවස්ථාව අඩු වෙන්න පුළුවන්. ඒ වගේම ඔවුන් හා සම්බන්ධ යම් ගැටලුකාරී තත්ත්වයන් ඔබට අත්විඳින්නට මුහුණ දෙන්නට සිද්ධ වෙන්න පුළුවන් මේ කාල සීමාව තුළ. ඒ ගැනත් සැලකිලිමත් වෙන්න ඕන. ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු ගැන විශේෂ සැලකිලිමත් වෙන්න දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වල දුර්වලතා ඇති වෙන්න පුළුවන් කාල පරිච්ඡේදයක් මේ කාල සීමාව තුළ. ඒ නිසා ඔවුන් උනන්දු කරවන්න ඔබගේ විශේෂයෙන් ඔබ විසින් මේ කාලය තුළ ඒ කටයුතු වලට හරියට නියැලෙන්න අවස්ථාව උදා කරලා දෙන්න. ඉතින් මේ දේවල් තමයි කන්‍යා ලග්නෙන් උපන්න ඔබට සඳහන් කරන්න තියෙන්නේ. ඉතින් මේ දේවල් එක්ක ඔබගේ මේ ගුරු මාරුවත් එක්ක මේ ප්‍රතිඵල දැනගෙන ගියොත්
ඔබ කතරගම නොදැන ගියොත් අතරමඟ මේ කතාව මතක තියාගෙන ඉතින් හොඳට බුද්ධිමත්ව උපක්‍රමශීලී වැඩ කරන්න. ඉතින් ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. තුලා ලග්නය. තුලා ලග්නෙන් උපන් ඔබගේ කේන්දරයේ 3 වෙනි වික්‍රමස්ථානයත් 6 වෙනි සතුරු ස්ථානයත් අධිපති ගුරු ග්‍රහතුමා කේන්දරයේ 5 වෙනි භාවයට ඔබගේ ත්‍රිකෝණ ස්ථානයට තමයි. ඉතින් ගුරු මේ 5 වෙනි භාවයට ත්‍රිකෝණගත බලය දෙනවා. ඉතින් විශේෂයෙන් ඔබ අධ්‍යාපන ශාස්ත්‍රවල ඉන්න කෙනෙක් නම් විශේෂයෙන් තුලා ලග්නෙ ඉපදිච්ච ඉගෙන ගන්න දරුවෙක් නම් ඒ වගේම ඔබට දරුවෝ ඉන්නවා නම් විශේෂයෙන් තුලා ලග්නෙ ඉපදිච්ච ඒ වගේම ඔබ අධ්‍යාපන කටයුතු වල නිරතලා ඉන්න කෙනෙක් නම් ඔන්න මේ කාලය තුල අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉන්න අයට ඉතාමත් හොඳයි. හොඳ වාසනාවක්. ඒ වගේම හොඳ විභාග වලින් පාස් වෙන්නට මතක ශක්තිය ධර්ම ශක්තියත් වැඩ කරන්න පුළුවන් කාල පරිච්ඡේදයක් ඇති කරනවා තුලා ලග්නෙන් උපන්නකොට. අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉන්න අයට කිසිදු ගැටලුවක් බාධාවක් ඇති කරන්නේ නැහැ. එක. ඊළඟට විශේෂයෙන් ඔබගේ ඥාන ශක්තිය ධාරණ ශක්තිය ඇති කරන විදිහ සඳහන් කරා. ඒ වගේම තමයි සහෝදරයින් සමග කටයුතු කාරණාවන් ඔබට මේ කාලය තුල ඉතාම හොඳින් සිද්ධ කරන්න පුළුවන් වගේම ඔවුන් එක්ක සම්බන්ධය වැඩි වෙනවා. ඔවුන් එක්ක හිතවත්කම් ගොඩනගෙනවා. ඥාති සහෝදරාදීන් එක්ක මේ ඥාතීන්ගේ කටයුතු කාරණාවන් වෙනුවෙන් තරමක් ඔබට වැඩිපුර කාලය මිඩවුම් කරන්න සිද්ධ වෙන්න පුළුවන් මේ කාලය තුල. ඉතින් ඔබගේ ඥාති හිතයිසීන් එක්ක ඔන්න වැඩිපුර කාලය නැත්තම් ඔවුන්ගේ කටයුතු වෙනුවෙන් සම්බන්ධ වෙන්නට ඔබට සිද්ධ විය හැකි කාල පරිච්ඡේදයක් මේක. ඒ වගේම තමයි ඔබට විශේෂයෙන් සමාජ සේවයේ නිරත වෙන කෙනෙක් නම් සමාජයට ඒ වගේම ඔබ සමාජයත් එක්ක මුහු වෙලා කටයුතු රැකී ආරක්ෂා කරන කෙනෙක් නම් ඔබට ඉතාමත් හොඳයි මේ කාල පරිච්ඡේදය. ඔවුන්ගේ ආකර්ෂණය, ඔවුන්ගේ විශේෂයෙන් ඔවුන්ගේ උදව් උපදව් ලබාගෙන ඔබට ඒ හා සම්බන්ධව කටයුතු සාර්ථක කරගන්න පුළුවන් හැකියාව මේ කාලය තුල ලැබෙනවා. ඒ වගේම තමයි යහපත් මිතුරු මිතුරියන් විශේෂයෙන් දැන හඳුනා ගන්නටත් ඔබට මේ කාලය තුල හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි ඔබට අධ්‍යාත්මික අංශයට ආගමික අංශයට තරමක් නැඹුරුතාවය ඇති කරන කාල පරිච්ඡේදයක් විශේෂයෙන් ඒ සම්බන්ධව දැනුම අවබෝධය වැඩි කරනවා වගේම තරමක් පිනට දහමටත් නැඹුරුව ඔබගේ සිතිවිලි ක්‍රියාත්මක වෙන බවක් තමයි පෙන්වුම් කරන්නේ. ඒ වගේම තමයි මේ ආගමික හා සමාජ සේවා වලින් ඔබට යම් කීර්තියක් ප්‍රසිද්ධියක් වන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඒ දේවලුත් සාර්ථක කරගන්න මේ කාලය තුල විශේෂයෙන් හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි පොදු කටයුතු වලින් සමාජ කටයුතු වලින් ඔබට ගෞරවයක් ලැබීමේ හැකියාව ඇති කරනවා මේ කාලය තුල. ඒ කියන්නේ අනිත් අයගේ සමාජයේ අනිත් අයගේ ගෞරවය ආකර්ෂණය ඔබට පහසුවෙන් දිනා ගන්න පුළුවන් කාල පරිච්ඡේදයක්. ඉතින් ඒක ඉතාමත් වැදගත් කාරණයක්. විශේෂයෙන් දේශපාලන ශාස්ත්‍රවල ඉන්න අයට සමාජ සේවයේ ඉන්න අයට මේක ඉතා වැදගත් වෙනවා. ඉතින් අනිත් අයටත් කොහොම වුණත් සමාජය තුළ තමන්ගේ කටයුතු පහසුවෙන් කරගන්න පුළුවන්. මිනිස්සු ඔබට ඉක්මනින් ඒ වැඩ ටික කරලා දෙනවා. ඔබට උදව්වක් කිව්වොත් කවුරුවක් බෑ කියන්නේ මේ කාලය තුළ. ඉතින් නිසා ඔබගේ වැඩ කටයුතු අනිත් අයගේ උදව් උපකාරයතු බොහොම පහසුවෙන් ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන් කාල පරිච්ඡේදයක් කියන එකයි මේ කියන්නේ. හැබැයි ඔබට ගුරු මහදසාවක් හෝ අන්තර්දසාවක් ගත වෙනවා නම් තමයි මේ කියන දේවල් වඩාත් වැඩිපුර ලැබෙන්නේ. එහෙම නැත්නම් සාමාන්‍ය මධ්‍යස්ථ ඵල ඔබට උදා කරනවා. ඒ වගේම තමයි විශේෂයෙන් ප්‍රේම සම්බන්ධතා සම්බන්ධයෙන් වඩා සැලකිලිමත් වෙන එක ඉතාම හොඳයි. ඔබට අනිවාර්යයෙන්ම ඔබට ගැළපෙන සහකාරයෙක් හෝ සහකාරියක් මුණ ගැසීමේ ඉඩ කඩක් මේ කාලය තුල තියෙනවා. ඉතින් ප්‍රේම විවාහයක් යෙදීමේ ඉඩ කඩක් ප්‍රේම සම්බන්ධ ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඒ විවාහ කටයුතු වලට ඉතාමත් හොඳ කෙනෙක් සහකාරයෙක් සහකාරියක් හොයාගෙන මුණ ගැහිලා ඒ කටයුතු සාර්ථක කරගැනීමේ හැකියාවක් මේ කාලය තුල තියෙනවා. ඒ වගේම තමයි බොහෝ විට ඔබට සහකාරයෙක් හෝ සහකාරියක් විදිහට ඔබට පිට පළාතක කෙනෙක් ටිකක් ධර්මත් දුර පළාතක කෙනෙක් ඔන්න මුණ ගැහිීමෙන් ඉඩ කඩක් තියෙන කාල පරිච්ඡේදය මේක නිසා ඔබ ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඔබ විවාහ අපේක්ෂාවෙන් ඉන්න කෙනෙක් නැත්නම් ප්‍රේම සම්බන්ධයක් බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් නම් ඒ වගේම තමයි ඔබගේ විවාහ ජීවිතය සමගත කරන අයට තරමක් ඒ තිබෙන ගැටලුකාරී තත්ත්වයන් යම් ආකාරයකින් निराකරණය කරගෙන යහපත් ආකාරයට තරමක් කටයුතු කරන්න පුළුවන් ඔන්න ශක්තියක් ඇති කරනවා. ඒ වගේම දරුවන් නිසා දරුවන් වෙනුවෙන් තරමක් වේහෙදම් වැඩි වෙන්න පුළුවන් කාල පරිච්ඡේදයක ඔබට දරුවෝ ඉන්නවා නම් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් විශේෂයෙන්ම එහා ඔවුන්ගේ වෙනත් ඔවුන්ගේ කටයුතු වෙනුවෙන් ඔබට ධනෙ වැය කරන්න සිද්ධ වෙවි මේ කාල සීමාව තුල. කාලය වැය කරන්න සිද්ධ වෙවි ඔවුන් වෙනුවෙන්. ඒ නිසා වෙනදාට වඩා ඉතින් ඒ වගේම තමයි සතුරු කරදර තිබුණා නම් ඔබට යම් විදිහේ ඒ දේවල් සමතේකට පත් කර ගන්නට ඒ ගැටලු निराකරණය කර ගන්නට ඔවුන් එක්ක සමගි වෙන්නට ඔවුන්ගේ ප්‍රශ්න සතුරන් එක්ක තිබුණු ඒ ඝනදෙනු ඉවර කරලා දාන්නට නැත්නම් ඔවුන් එක්ක තිබුණු ඒ ප්‍රශ්න ටික ඉවර කර ගන්නට ඔබට අනිවාර්යයෙන් මේ කාලය තුල හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි උෂ්ණාගත රෝග උදරය ආශ්‍රිත රෝග තත්ත්ව තියෙනවා නම් ඒ වගේම වඩාත් පරිස්සම් වෙන්න යම් උදරයේ ඒ ආහාර අජීර්ණ තත්ත්ව ඒ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ગેස්ට්‍රයිටිස් වගේ රෝග තත්ත්ව තියෙනවා වැඩිපුර ඒවා වැඩි වෙන්න පුළුවන්. ඒ වගේ සම්බන්ධ වෙලා සැලකිලිමත් වීම ඉතාමත් හොඳයි. ඒ වගේම තමයි දරුවෙක් බලාපොරොත්තු වෙනවා නම් ඔබට ඉතාමත් හොඳ වාසනාවන්ත දරුවන් මේ කාලය තුල ලබන්න පුළුවන් තත්ත්වයක් ඇති කරනවා. ඒ ගැනත් එහා සම්බන්ධ වෙන්න අය සැලකිලිමත් වෙන්න. ඒකත් හොඳ කාරණයක් වේවි ඒ සම්බන්ධ වෙ ඉන්න අයට. ඉතින් මේ දේවල් තමයි තුලා ලග්නෙන් උපන්න අපිට සඳහන් කරන්න තියෙන්නේ. ඉතින් ඔබට ඔබගේ සියලු බලාපොරොත්තු සාර්ථක කරගන්න ලැබේවා. සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.
වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරයේ දෙවැනි භාවය වන ධනස්ථානයත් පස්වෙනි භාවය වන ත්‍රිකෝණස්ථානයත් අධිපති ග්‍රහතුමා තමයි ගුරු. ඉතින් මේ ගුරු ග්‍රහතුමන් ඔන්න ඔබගේ කේන්දරයේ කේන්ද්‍රගත බලයෙන් යුක්තව හතරවෙනි භාවයට කුම්භ රාශියට තමයි සම්ප්‍රාප්ත වෙන්නේ. ඉතින් මේ ගුරු ග්‍රහතුමා වෘශ්චික ලග්නයෙන් උපන් ඔබගේ හතරවෙනි භාවයට පැමිණීම බලමු ඔබට මොන වගේ තත්ත්වයක්ද ඇති කරන්න කියන එක. ඉතින් ඔබට විශේෂයෙන්ම ඔබගේ පස්වැන්නාධිපති ත්‍රිකෝණස්ථානාධිපති වෙන්නේ ගුරු ග්‍රහතුමා. ඉතින් පස්වැන්න කියන්නේ ඔබගේ මීන රාශිය. ඉතින් මේ පස්වැන්න අධිපති ගුරු ග්‍රහතුමා ඔබගේ හතරවෙනි භාවයට පැමිණීම කුම්භ රාශියට පැමිණීම ඔබගේ විශේෂයෙන් අධ්‍යාපන ශාස්ත්‍රය හා සම්බන්ධව සහ ඔබගේ දරුවන් පිළිබඳව ඔබ බලාපොරොත්තු යන් ඉන්න කෙනෙක් නම් ඒ හා සම්බන්ධ වන වැඩි පිළිපුර ඔබට අවධානයක් ඔබගේ යොමු කරන්නට සහ යොමු විය යුතු කාල සීමාවක් බවට පත් වෙනවා මේ කාලය. විශේෂයෙන් ඔබගේ දරුවන් සම්බන්ධ කටයුතු ඔබට බොහොමයක් සාර්ථක කරගන්නට පුළුවන් තත්ත්වයක් ඇති කරනවා වගේම ඔබට ඔබගේ ඉගෙනීමේ කටයුතු ඔබ කරන කෙනෙක් නම් අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉහළට යන හිතන් ඉන්නවනම් ඔන්න ඒ දේවලුත් ඔබට සාර්ථක කරගන්න පුළුවන්කමක් මේ කාලය තුළ ලැබෙනවා. ඒ හා සම්බන්ධව කිසිදු ගැටලුවක් ඇති කරන්නේ නැහැ. ඒ වගේම තමයි යම් ආකාරයක දරුවන් සම්බන්ධ බලාපොරොත්තු යන් ඉන්න කෙනෙක් නම් ඒ කටයුතුත් ඔබට සාර්ථක කරගන්න ඉෂ්ට කරගන්න ඕන මේ කාල පරිච්ඡේදයේ ඉතාමත් වාසනාවන්ත තත්ත්වයක් ඇති කරනවා. විශේෂයෙන්ම මතක් කරන්න ඕන ඔබට ගුරු මහ දසාවක් හෝ ගුරුගේ අන්තර දසාවක් විදසාවක් වත් ගත වෙනවා නම් මේ කියන දේවල් සුද ප්‍රතිඵල ඔබට බොහොම පහසුවෙන් අත්කර ගැනීමේ හැකියාව ඇති කරනවා. ඉතින් ඒ වගේම තමයි ඔබට ඕන වෙනදා වගේ නෙමෙයි. මොනවා හරි දෙයක් ශනිකව අවබෝධ වෙන තත්ත්වයක් ඇති කරනවා. වහා අවබෝධ වෙනවා. ඔබට හොඳ නරක හරි වැරද්ද ශනිකව ඔළුවට එනවා. ඉතින් මොලේ පෑදෙනවා. ඉතින් ඒ හින්දා බොහොම හොඳට කරන කියන දේවල් අර හදවතට එකඟව කරන දේ අවිශ්වාසයකින් සැකයකින් තොරව කිරීමේ ශක්තිය ඇති කරනවා මේ කාලේ තුල. ඒකත් එක්ක කරන කියන දේ මොකද අපි හතරවැන්න ස්ථානය කියලා කියන්නේ අපේ හදවත, අපේ පපුව. ඉතින් මේ පපුවට නැත්නම් ඔබගේ හදවතට ගුරු වගේ ග්‍රහයක් කෙනෙකුට බොහොම අවංකව හැඟීමෙන් වැඩ කරන කෙනෙක් නිර්මාණය වෙනවා. ඉතින් ඔබ බොහොම අවංකව කරන කියන දේ කරන්න පෙළඹෙනවා. ඉතින් ඒ නිසා හදවතට එකඟව හිතකට එකඟව වැඩ කිරීමේ ශක්තිය ඇති කරනකොට එතනට අනිකුත් ශක්තියින් ඒක රාශි වෙනවා. ඉතින් හදවතට එකඟව වැඩ කරන කෙනාට ඔබ දන්නවා මිනිසු හරි කැමති, විශ්වාස කරනවා. ඉතින් ඒ හින්දා ඒ අයට වරදින්න විදිහක් නැහැ. වරදින්න ගියත් මිනිසුන් උදව් කරනවා. ඉතින් ඒ නිසා ඔබට බොහොම හොඳ යහපත් කාල සීමාවක් හැට සඳහන් කරන්න පුළුවන් බොහොම හොඳ ජයග්‍රහණයෙන් බලාපොරොත්තු සාර්ථක කරගන්න පුළුවන් කාල පරිච්ඡේදයක් බවට පත් වෙනවා මේ කාල සීමාව. ඒ වගේම තමයි ඔබ අධ්‍යාපන ක්ෂේත්‍රයේ උගන්වන්නට වගේම ඉගෙන ගන්නට වගේම උගන්වීම් කටයුතු විශේෂයෙන් ගුරු වෘත්තිය වගේ ක්ෂේත්‍රවල ඉන්න අයටත් මේ පිහිටීම ඉතාමත් හොඳ පිහිටීමක්. ඒ වගේම තමයි ඔබ අනිත් අයට අවවාද උපදේශනා දෙන කෙනෙක් නම් අනිත් අයව ඔබ මඟ පෙන්වන කෙනෙක් නම් විශේෂයෙන් ඔබ නායකයෙක් නම් ආයතනයක හෝ වෙන කර්මාන්තයක ඔබ ප්‍රධානත්වයේ දරන කෙනෙක් නම් ඔබට ඉතාමත් හොඳ කාල පරිච්ඡේදයක් වෙනවා මේ කාලය. ඔබගේ කටයුතු හොඳින් කළමනාකරණය කරගෙන සාර්ථක කරගන්න පුළුවන්. ඔබගේ ව්‍යාපාර කටයුතු වෙන්න පුළුවන්, අනිකුත් කර්මාන්ත වෙන්න පුළුවන්. මේ දේවල් හොඳින් සැලසුම් කරගෙන කටයුතු කිරීමේ හැකියාව මේ කාලය තුළ ඇති කරනවා. වෙහෙස මහන්සියක් නැතිව වැඩි මහන්සියක් නැතිව ඔබට ආදායම් ලැබීමේ මඟ පෑදෙන කාලයක්. ඉතින් ඔන්න කරන කියන දේවල් වලට ඉතාමත් හොඳයි. වැඩි මහන්සියක් නැතුව ඔබට වෙළඳ ව්‍යාපාර රැකී ආරක්ෂා කටයුතු බොහොම බුද්ධිමත්ව සැලසුම් කිරීමේ හැකියාව ඇති කරනවා. ඉතින් ඔබ වඩා ඔළුව පාවිච්චි කරනට මේ හැමදේම මම මේ කිව්වයි කියලා මතක තියාගෙන ඉන්න. ඔබ ගෙදරට වෙලා, පුටුවට වෙලා, ඇඳට වෙලා බුදියාගෙන හිටියට මේ කිසි දෙයක් වෙන්නේ නැහැ. මොකවත් වෙන්නේ නැහැ. මොකද අපි ඔබට කියනවා වාසනාව තියෙනවා කියලා ටිකට් එකක් ගන්න කියලා. ඔබ ගිහිල්ලා ටිකට් එකක් ගන්න ඕනේ. ඉතින් එහෙම නැතුව ගෙදරට කවුරුත් ටිකට් එකක් ගෙනත් දීලා එහෙම නැත්නම් උඩින් පාත් වෙලා එන්නේ නැහැ. එහෙම උත්සාහවන්ත බවක් තියෙන්න. වාසනාව කියන එක මතක තියාගන්න. හැම වෙලේම ලැබෙන්නේ උත්සාහවන්තයාට පමණයි. ඉතින් වාසනාව කියන එක ඇති කරන්නේ පොන්චියට උත්සාහයක් තියෙන්න ඕන. මොකද නැතුව එහෙම වෙන්නේ නැහැ. මොකද ඔබ වතුර යට ලිඳේ මේ පොළොව යට වතුර තියෙනවා. හැබැයි පොළොව යට තියෙන මේ පිරිසුදු වතුර ටික අපිට ගන්න නම් ලිඳක් හරන්න ඕනේ. ඉතින් මහන්සි වෙලා ලිඳක් කපන්න ඕන. ඉතින් එහෙම නැතුව මේ වතුර ටික උඩට එන්නේ නැහැ. ඉතින් ඒ වගේ දෙයක් තමයි මේ වාසනාව කියන එක. මතු කරගන්න ඕන දෙයක්. අර හරියට ලිඳක් කපලා උල්පතක් මතු කරගන්නවා වගේ. ඒ නිසා මම මේ කියන දේවල් ඔබට හිතෙන්න පුළුවන් මේ ඔබ ගුරු මාරුවේ වුණාට පස්සේ මට බනින්න පුළුවන් මොනවත් උනේ නැහැ කියලා. නෑ මොනවත් වෙන්නේ නැහැ නිකන් හිටියට. ඒ නිසා උත්සාහ කරන්න. මොකද මම මේ කියන්නේ දැන් ඔබට මෙහෙම කිව්වට පස්සේ උත්සාහ කරොත් ඉතින් කොහොමත් වෙනවන්නේ නැහැ. එහෙම වෙන්නේත් නැහැ. මේ ලෝකේ ඔබ දන්නවා උත්සාහ කරා කියලා කිසිම දෙයක් එහෙම ලැබෙන්නේ නැත්තම් ලැබෙන්නේ නැහැ. ඔබ දන්නවා කොච්චර උත්සාහ කරා සමහර අයට කිසිදු දෙයක් නොලැබෙන අවස්ථා තියෙනවා. ඉතින් ඒ නිසා වාසනාවක් තිබිලා වාසනාවන්ත කාලයේදී හරිම කාලයේදී උත්සාහ කළොත් තමයි ගොඩක් කටයුතු සාර්ථක කරගන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැත්නම්
උත්සාහය කෙනෙක් කොහොමත් හැමදාම තියෙන්න ඕන කාරණයක් ජීවිතේ. නමුත් අපිට හොඳ කාලය තුල උත්සාහ කරොත් එහෙම ඒ දේ අර වෙනදා මහන්සින තරම් මහන්සි වෙන්න ඕනේ නැහැ. බොහොම පහසුවෙන් කරගන්න පුළුවන් හැකියාව ඇති කරනවා. මම මේ අමතරව ඔබට මේ දේවල් මතක් කරේ. මොකද මේ දේවලුත් ඔබ දැනුවත් වෙන එක ඉතාමත් හොඳ නිසා. ඉතින් ඒ වගේම තමයි දෙමාපිය ගුරුවර ආදී වැඩිහිටියන්ගේ භක්ති ආදරය ගෞරවය ඔබට ලැබෙනවා. ඔවුන්ගේ ආශිර්වාදය ඔබට ලබා ගැනීමේ හැකියාවක් ඇති කරනවා මේ කාලය තුළ. කියන්නේ ඔවුන්ගේම උදව් උපකාර ඔබට ලැබෙනවා. අම්මාගෙන් තාත්තාගෙන් සහෝදරයන්ගෙන් ඇති කරනවා. ඒ වගේම තමයි ඔන්න විවාහ වෙන්න බලාපොරොත්තු වෙන ඉන්නනම් ඔබට ඉතාමත් ඔබට ගැළපෙන සහකරුවෙක් හෝ සහකාරියක් සමග ප්‍රේම සම්බන්ධයක් ගොඩනගා ගැනීමේ හැකියාව ඇති කරනවා මේ කාලය තුළ. ඉතින් ඔන්න උනන්දු වෙන්න. ඉතින් ඒ නිසා තමන්ගේ විවාහයේ තීරණ වෙන කාලයක් මේක. ඉතින් ඒ හින්දා ඔබගේ විවාහ කටයුතු හොඳින් සාර්ථක කරගන්න ඉතාමත් හොඳ කාලයක් නිසා විවාහ ජීවිතයට එළඹෙන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔන්න ඔබගේ ගැළපෙන සහකරුවා හෝ සහකාරිය මේ කාලය තුල මුණ ගැසෙන්න පුළුවන්. වැඩි අවධානය වැඩි ඉඩකඩක් තියෙන කාල සීමාවක් බවට පත් වෙන නිසා ඒ ගැන උනන්දුවෙන් වැඩ කරන්න. ඒ වගේම තමයි ඔබගේ සහකරුවාට හෝ සහකාරට ගොඩක් හිතවත්ව ලෙන්ගතුව වැඩ කරන්න පුළුවන් වගේම ඊටාම ඔවුන්ගේ ආදරය කරුණාව තමන් වෙනුවෙන් වැඩිපුර ලැබෙන කාල සීමාවක් බවටත් මේ කාලය තුල පත් වෙනවා. මොකද ඔබගේ පස්වැන්න ආදරේ ප්‍රේමී කතා කරන ස්ථාන ඉතින් ඒ ග්‍රහතුමා හතරවැන්නට තමන්ගේ හදවතින් ගමන් කරන කාලයට පපුවෙන් ගමන් කරන කාලය. ඉතින් තමන්ට ආදරේ වැඩිපුර දැනෙන කාලයක්, ආදරේ ඕමනා කරන කාලයක්, ඒ වගේම බලාපොරොත්තු වෙන කාලයක්. ඉතින් මේ දේවල් ලැබෙනවා. ඉතින් ඒ නිසා ඒ දේවල් සම්බන්ධව සැලකිලිමත්. හැබැයි බොරුකාරයින්ට නම් වංචාකාරයින්ට නම් කිසිම සමාවක් නැහැ. එහෙමනම් ඔබ කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. මේ දේවල් වෙන්නේ නැහැ. ඔබට අයහපතක්මයි වෙන්නේ. ඉතින් ඔබ බොරුවට වංචාවට ආදරය කරන කෙනෙක් නම් අර පහුගිය දවස්වල සිද්ධ වුණා වගේ දේවල් තමයි සිද්ධ වෙන්නේ. මාධ්‍ය තුල ඔබ දකින්න ඇති. අකරතැබ්බයන් වුණා ඒ වගේ බොරු කරලා වංචා කරලා මිනිසුන්ට. ඉතින් ඒ වගේ දේවල් තමයි සිද්ධ වෙන්නේ. ඒක තමයි මේ වෙන්නේ ඇත්තටම. ඉතින් ඒවා තමයි මේ පෙන්වන්නේ. ඉතින් ඒ නිසා ඒවා නොවෙන්න ඉඩ තියාගන්න. ඒ නිසා බොරුවෙන් වංචාවෙන් ඔබ ඒ දේවල් ආදරයේ මුලාවෙන් බොරුකාරයෙක් නම් ආදරේ පාවිච්චි කරලා ඔබ වංචා කරන කෙනෙක් නම් අනිවාර්යෙන් ඔබ පරිස්සම් වෙන්න ඕනේ මේ කාලය තුල. ඔබට බොහෝ අකරතැබ්බයන් වෙන්න ඉඩ කඩක් තියෙනවා. මොකද ගුරු කියන්නේ ඒ වගේ දේවල් සම්බන්ධව කිසිම සමාවක් දෙන්නේ නැහැ වැරදි දේවල් වලට. ඉතින් ඒ වගේම තමයි ඔබට විශේෂයෙන්ම බරුවෙන් බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් වැඩිපුර ඔන්න හොඳ පිරිමි දරුවෙක් ලැබෙන්න පුළුවන් වාසනාවන්ත කාලයක් මේ කාලේ. ඉතින් හොඳ වාසනාවන්ත දරුවෙක් ලැබෙවි ඔබට. ඒ සම්බන්ධව බලාපොරොත්තුයන් ඉන්න අයට ඉතාමත් හොඳ පණිවිඩයක් වෙවි මේ කාරණේ. ඒ වගේම තමයි ඔබගේ දරුවන්ගේ ඉතාමත් හොඳ දියුණු තත්ත්වයන් ඇති කරගන්න පුළුවන් කාල සීමාවක ඔවුන්ගේ ජයග්‍රහණ සම්බන්ධව ඔබට සතුටු වෙන්න පුළුවන් කාලයක් බවටත් මේ කාලය තුලපත් වෙනවා. ඒ වගේම තමයි තමන්ගේ ආත්ම ගෞරවත්වයට සම්බන්ධව ගොඩාක් සැලකිලිමත් වෙනවා. වගේම ඒ හා සම්බන්ධ තමන්ගේ චරිතය රැකගෙන ආත්ම ගෞරවත්වය රැකගෙන ජීවත් වෙන්නත් ඉතාමත් අවශ්‍ය කාලයක් සහ ඒ සඳහා සුදුසු කාල පරිච්ඡේදයක් වෙනවා. ඒකට ඔබට උනන්දු උත්සාහය ඇති වේවි. ඒ වගේම තමයි ඉතාමත් වැදගත්කමක් ගෞරවයක් ආරක්ෂා කරගෙන කටයුතු කරනවා. වගේම ඔබගේ රැකී ආරක්ෂා කටයුතු සම්බන්ධවත් යම් ආකාරයක බලාපොරොත්තු ඒ වගේම ඒ හා සම්බන්ධ යම් ආකාරයක ගැටලුකාරී තත්ත්වයන් निराකරණය කරගන්නටත් ඔබට මේ කාලය තුල ඊට කඩ ලැබෙනවා මේ ගුරු මාරුවත් සමගම. ඒ වගේම තමයි ඔබ සත්තුන්ට පවා බොහොම කරුණාවක් ඔබගේ හදවතේ ඇති කරනවා. අසීමිත කරුණාවක් දයාවක් ඇති කරනවා සමාජයට යහපතක් කරන්න අනිත් අයට මෛත්‍රී සහගතව කටයුතු කරන්න ඔබගේ හිත පෙළඹෙන කාලයක්. අසරණ කාටවත් ඔබ වරද්දක් කරන්නේ අසරණ අයට උදව් කරන තත්ත්වයක් ඔබගේ හිතේ ඇති කරනවා මේ කාලය තුල. ඉතින් ඒ වගේම තමයි විශේෂයෙන් ඔබ රෝහල්ලන්සේ ඒ වගේම වෛද්‍ය ශාස්ත්‍රයේ ඒ වගේම ඒ රෝහල්ලන්සේ තුල ඒ වගේ කුමන හෝ රැකියාවක් බලාපොරොත්තු වෙන්න ඉන්නවා නම් ඔන්න ඉතාමත් හොඳින් මේ දේවල් සාර්ථක කරගන්න පුළුවන් කාලයක්. ඒ වගේම ඒ හා සම්බන්ධ රැකියාව නිරත වෙලා ඉන්න කෙනෙක් නම් ඔබට මේ කාලේ ඉතාමත් හොඳයි. ඔබගේ උසස් වීම සහ ඔබගේ සාර්ථකත්වයන් අනිවාර්යයෙන්ම ළඟා කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි තරමක් ඔබට ඔබගේ ශාරීරියේ තරබාරු ගතිය ඇති කෙනෙක් නම් සම්බන්ධව සැලකිලිමත් වෙන්න. ශරීර ශක්තිය සම්බන්ධව දුර්වලතා ඇති කරන්න පුළුවන්. තරබාරු ගතිය වැඩි වෙන්න පුළුවන්. ප්‍රෙෂර් එක, කොලෙස්ටරෝල්, සීනි මේ වගේ දේවල් සම්බන්ධ ලෙඩ රෝග තියෙනවා නම් ඒ වගේම තමයි උෂ්ණගත රෝග මේහා සම්බන්ධව පපුවට යම් ආකාරයක බලපෑම් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම හෘදයාබාධ, පෙනහළු ආශ්‍රිත රෝග තත්ත්ව මේහා උෂ්ණ ගැනීම අපහසුතාව මේ වගේ දේවල් විටින් විට ඇති කරන්න පුළුවන්. ඉතින් මේ දේවල් සම්බන්ධව සැලකිලිමත් වෙන්න අසනීප වශයෙන් ඒවා තමයි බොහෝ විට පහසුවෙන් ඇති කරගෙන මේක කඩක් තියෙන්නේ. ඉතින් මේ දේවල් වල සැලකිලිමත් වෙලා අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර කලින්ම අරගෙන බලන් ඉන්න එපා. ඒ වගේ අසනීප තත්ත්වයක් තිබ්බොත් ඒවට ප්‍රතිකාර නිසි වෙලාවට ගන්න. අරගෙන ඔබගේ ජීවිතේ බොහොම නිරෝගී සම්පත්තියෙන් ගත කරන්න උත්සාහ කරන්න. සියලු කටයුතු සාර්ථක කරගන්න පරිවාරයේ ශක්තිය ලැබෙනවා. ඉතින් ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ධනු ලග්නය. ධනු ලග්නෙන් උපන් ඔබගේ කේන්දරයේ ලග්නාධිපති වගේම
හතරවැන්නාධිපති වෙන්නේ ගුරු ග්‍රහතුමා. ඔබගේ ලග්නාධිපති පැමිණෙන්නේ කුම්භ රාශිය වික්‍රමස්ථානයේ තුන්වෙනි භාවයට. ඉතින් මෙතනදී ඔබට සුබ අසුබ දෙකම නැත්නම් මධ්‍යස්ථ ප්‍රතිඵලයක් තමයි ඇති කරන්නේ ධනු රාශියෙන් උපන්න ඔබට ගුරු තුන්වෙනි භාවයට ආපුවම ඔබ දන්නවා ඔබගේ ලග්නාධිපති සහ හතරවැන්න කේන්ද්‍රස්ථානයක් අධිපති මීන රාශිය අධිපති ගුරු ග්‍රහතුමා ඔබගේ ලග්නාධිපතිත් වෙන නිසා ඔබට හොඳයි. ඔබගේ ලග්නාධිපතිනි ඔබගේ කේන්ද්‍රයේ ලග්නේ අධිපති ග්‍රහයනේ ගුරු ග්‍රහතුමා. එතුමා නරකක් කරන්නේ නැහැ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එතුමා එන්නේ තුන්වෙනි භාවයට කුම්භ රාශිනසරුගේ රාශියක්. ඒ වගේම තමයි අනිත් පැත්තට තුන්වෙනි භාවයේ වික්‍රමස්ථානයේ මේ ගුරු වගේ ග්‍රහයෙක් එච්චර බලවත් නැහැ. එයාගේ බලය ශක්තිය තරමක් අඩු කරනවා. ඉතින් ඒ නිසා තුන්වෙනි භාවය තුළ ගුරුට තියෙන ශක්තිය අඩුයි. මොකද වික්‍රමස්ථානයේට ඒ වගේ ග්‍රහයෙක් අපි හිතමු මෙහෙම දැන් සමාජයේ ඉන්න ඉහළ ප්‍රභූවරයෙක් අපි හිතමු ඉහළ සමාජයේ ඉන්න බොහොම හොඳ ශ්‍රමණය භාවයට පත් වෙලා ඉන්න කෙනෙක් නැත්නම් බමුණේ බ්‍රහ්මණයෙක් ඉරිසිවරයෙක් කියලා හිතන්නකෝ. දැන් ඒ වගේ කෙනෙක් ශක්ති සම්පන්නව වැඩ කරන්න අවශ්‍ය තැනකට ගියොත් එහෙම ඒ අයට ඒක කරන්න බෑනේ. ඒ කියන්නේ අධ්‍යාත්මික පැත්තට යාලගේ ශක්තිය තියෙන්නේ. ඉතින් මේ ඇඟ වෙහෙසලා කර්මාන්ත කරන නැත්නම් වෙනත් ඇඟේ මහන්සියෙන් දාඩිය මහන්සියෙන් වික්‍රමය සම්බන්ධව නැත්නම් සමන්ගේ වික්‍රමස්ථාන වික්‍රමය පාවිච්චි කරලා කරන්න බලය පාවිච්චි කරලා ශක්තිය පාවිච්චි කරලා වැඩ කරන තැනකට ඒ වගේ කෙනෙක් ගියාට පස්සේ ඒක යාලට එච්චර කරන්න අපහසුයි. ඉතින් ඒ වගේ තත්ත්වයක් තමයි මෙතනදී ඇති කරන්නේ. ඒ නිසා ගුරුගේ බලය අඩුයි කියන්නේ ඒකයි මෙතනදී. ඉතින් ඒ හින්දා මේ වික්‍රමස්ථානගතව ගුරු නරක නැහැ මධ්‍යස්ථ ඵලයක් තමයි ඇති කරන්නේ. ඉතින් තරමක් හැබැයි ශරීර සෞඛ්‍ය අතින් මේක ඒ තරම් එච්චර හොඳ මදි. ඔබගේ ශරීර සෞඛ්‍ය දුර්වල කරන්න පුළුවන්. ඔබගේ ඇඟේ ශක්තිය ආත්ම විශ්වාසය මේවා තරමක් බංග ඔය කියපු කාරණාත් එක්ක ඔබට පැහැදිලි වෙන්න ඇති. තරමක් ඒ වගේ ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ සම්බන්ධව ශරීර සෞඛ්‍ය සම්බන්ධව තරමක් අසුබ තත්ත්වයන් ඇති කරන්න පුළුවන් බව අනිවාර්යෙන් මතක තියාගන්නට ඕන. ඒ වගේම තමයි බලාපොරොත්තු නොමැති විදිහේ රෝගාබාධ අසනීප තත්ත්ව වගේ තත්ත්වයන් යම් ආකාරයක විටින් විට ඇති කරන්න පුළුවන්. උණ රෝග විශේෂයෙන්ම ඇති කරන්න පුළුවන්. ඒ වගේම උෂ්ණගත රෝග තත්ත්වයන් පහසුවෙන් ඇති කරන්න පුළුවන්. ඒ වගේම පපුව ආශ්‍රිත රෝග තත්ත්වයක් තොත්ෙනුත් පහසුවෙන් ඇති කරන්න පුළුවන්. මොකද ඔබගේ හතරවැන්න අධිපති වෙන්නේ ගුරු ග්‍රහතුමා නිසා. ඉතින් ඒ වගේම පපුවේ උෂ්ණ ගතිය වැඩි වෙන්න පුළුවන්. පෙනහරු හෘදය ආශ්‍රිත රෝග තත්ත්ව මේ ආගේ රෝග තත්ත්වයන්ගෙන් ඔබ අනිවාර්යෙන් පරිස්සම් වෙන්නට ඕන මේ කාල සීමාව තුළ. ඉතින් ශරීරය තරමක් ඔබට අපහසුතා ඇති කරන්න පුළුවන්. ඔබට නිකන් ඇඟේ බර ගතියක් නිකන් ඕර්තුන දෙන ගතියක් අර කන්ට්‍රෝල් නැති ගතියක් වගේ තමන්ට ජවය ශක්තිය තරමක් පහළ ගහින ගතියක් ඇති කරන්න පුළුවන්. හැබැයි ගුරුගේ මහදසා අන්තර්දසා ගත වෙනවා නම් තමයි මේ දේවල් වැඩිපුර බලපාන්නේ. ඉතින් අනිත් අයට ලොකු බලපෑමක් නැහැ නිසා ඔබ කලබල වෙන්න අවශ්‍ය නැහැ. ඉතින් ඒ නිසා ඔබ ගුරු මහදසාවක් අන්තර්දසාවක් ගිහිල්ලා ගියත් ඔබට ගුරු ග්‍රහය උත්පත්ති කේන්දරේ බලවත්ව ඉන්නවා නම් විශේෂයෙන් ඔබගේ නවවැන්න තුල ඒ වගේ පස්වැනි භාවය තුල ලග්නිය තුල ගුරු බලවත්ව ඉන්නවා නම් 11 වෙනි භාවයේ මේ වගේ තැන්වල ගුරු බලවත්ව ඉන්නවා නම් ඔබට ඒ වගේම හතරවැන්නේ සහ ලග්නේ ගුරු ඉන්නවා නම් ඔබට මේ කියන අසුබ තත්ත්ව ගොඩක් අඩු කරනවා. ඉතින් එහෙම අසුබ ඵල දෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒවා සාමාන්‍ය මධ්‍යස්ථව තමයි ඔබට බලපාන්නේ. එහෙම වුණොත් ඒ වගේ තමයි බොහෝ විට පරිස්සම් වෙන්න අනවශ්‍ය ගමන් බිමන් ඔබට දෙන්න පුළුවන් තේරුමක් නැතුව ඔහි ඇවිදිනවා. ඉතින් ඔබට ඒ නිසා අනවශ්‍ය ගමන් බිමන් යෙදීමත් ඒ වගේම ඔබගේ කාලයක් ධනයක් ශ්‍රමයක් නිකරුණේ නාස්ති වෙන්න පුළුවන් කාලයක්. ඉතින් මේක හොඳට මතක තියාගන්න. ඒ නිසා ඒ වගේ දේවල් ඔබ බුද්ධිමත්ව වැඩ කරන්න ඕන. ඔබට නිකන් රස්තිවාද වෙන්න පුළුවන්. ඔබගේ ඒ කියන්නේ වැඩක් නැති දේවල් වල පළක් නැති දේවල් වල ඔබට නිරත වෙන්න සිද්ධ වෙන්න පුළුවන්. නිකන් ඔහේ ඇවිදිනවා. කිසි තේරුමක් නැහැ. සල්ලිත් වියදම් වෙනවා. මුදලුත් ටික අතේ සල්ලිත් නැහැ. ඒවා ටිකත් වියදම් කරලා දානවා. කිසි තේරුමක් නැහැ. රස්තිවාද ගන්නවා. ඉතින් ඒ தත්ත්වයටපත් වෙන්න පුළුවන්. ඉතින් මම මේ කියන්නේ මේවා තේරුම් අරගෙන වැඩ කරන්න. ඉතින් මිල මුදල් නැති தත්ත්වයටපත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට පරිභෝජනයේට නැත්නම් භුක්ති විඳින්න ඒ වගේ දේවල් ඔබට ලැබීම් සම්බන්ධ තරමක් ඔබට අසතුටුදායක අර ඔබට මම කියන්නේ ලැබෙන්නේ නැහැ කියන එක නෙවෙයි ලැබෙනවා. ලැබුණත් ඔබට සතුටු තත්ත්වයක් ඇති කර හිතේ සතුට නැහැ. කොටිම කිව්වොත්. ඉතින් ඔබට යම් දේවල් ලැබෙනවා. ඔබගේ ව්‍යාපාරයෙන් ආදායයෙන් රැකියාවෙන් ඔබට ලැබෙනවා. ලැබුණාට ඔබට තෘප්තිමත් භාවයක් හිතේ ඇති කරන්නේ නැහැ. මොකක් හරි අතෘප්තිකර ගතියක්. මෙහෙම අසහනකාරී බවක් හිතේ ඇති කරන්න පුළුවන් විටින් විට. ඉතින් මේ වගේ තත් ඒ වගේම තමයි අස්ථාන චෝදනා වලින් පරිස්සම් වෙන්නට ඕන. ඔබට ගෞරවයට ඔබගේ කීර්ති නාමයට ඔබට හානි සිද්ධ වෙන්න ආත්ම ගෞරවයට හානි සිද්ධ වෙන්න පුළුවන් ඊට කඩ වැඩි. ඉතින් ගුරුට නරකම ස්ථානයක් තමයි 3. ඒකයි මම සඳහන් කරන්නේ. ඉතින් හැබැයි ඔබගේ කේන්ද්‍රයේ මේ තුන්වැන්න අධිපති වෙන්නේ සෙනසුරු ග්‍රහතුමා. හැබැයි සෙනසුරු ග්‍රහය උප්පත්ති කේන්ද්‍රය ඔබගේ උච්ච වෙලා බලවත් ත්‍රිකෝණගත බලයෙන් හෝ ඒ වගේම සුබ ස්ථානගතව තුලාවේ උච්ච වෙලා හෝ නවවැන්නේ හෝ පස්වැනි භාවය තුල හෝ ඉන්නවා නම් උප්පත්තියෙන් ඔබගේ කේන්ද්‍රයේ මේ කියන දේවල් අසුබ තත්ත්වයන් තවත් අඩු වෙනවා. ගුරු බලවත් නම් ඒත් අඩු වෙනවා. සෙනසුරු තුන්වැන්න අධිපති සෙනසුරු බලවත් නම්
ඒත් අඩු වෙනවා. ඉතින් හැබැයි ඒ වගේම තමයි ඔය කියන ග්‍රහයන් උප්පත්ති කේන්දරයේ සෙනසුරු සහ ගුරු දුර්වලයි නම් දුබලව ඉන්නවනම් නරකට පිටලා ඉන්නවනම් මේ කියන අසුබ ඵල තරදුරටත් වැඩි කරන්න පුළුවන්. ගුරු මහ දසාවක් අන්තර දසාවක් හෝ සෙනසුරු මහ දසාව අන්තර දසාව ගත වෙනවා තවත් ඒ අසුබ තත්ත්වය වැඩි කරන්න පුළුවන්. ඒ නිසා අර එක එකනාට එක එක විදිහට තමයි මේ කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම් සහ යන මහ දසාව අන්තර දසාව තත් අනුව මේ දේවල් වෙනස් වෙනවා බව අනිවාර්යෙන්ම මතක තියාගන්නට ඕන. ඉතින් හැමෝටම මේ දේවල් පොදුවේ අපි කියන්නේ අඩු වැඩි වශයෙන් බලපානවා. ඉතින් පෞද්ගලිකව ඔබගේ කේන්ද්‍රයට බලපාන විදිය ඔබගේ උපන් වේලාව අනුව තමයි බලා ගන්න ඕන. ඉතින් ඒ වගේම තමයි ආගමික අංශයට දාර්ශනික අංශයට තරමක් හොඳයි. ඔබ අධ්‍යාත්මික පැත්තට ටිකක් නැඹුරුව කටයුතු කරනවා නම් හොඳයි. මේ කාලය තුළ විශේෂයෙන් අසාධාරණ වෙළඳාම් අකටයුතුකම් වලින් කරන වෘත්තීන් වල යෙදෙන අයට මේ කාලයේ තර සුදුසු නෑ. විශේෂයෙන් සමාජයට හානිකර වෘත්තීන් වල යෙදෙන අයට, ඒ වගේ මස් මාංශ සහ සම්බන්ධ සත්ත්ව ඝාතන හා සම්බන්ධ රැකියා කර්මාන්ත, එතකොට ඒ වගේ මස් මාළු ආහාරයට ගන්න විශේෂයෙන් වැඩිපුර ලොල් වෙලා ඉන්න අයට, ඒ අයට මේක මම හිතනවා ටිකක් අඩු කරන්න. ඒ වගේම සුරාවට සුදුරිය ලොල් වෙලා ඉන්නවා නම් ටිකක් මේ කාලය තුළ ඒව අඩු කරොත් හොඳයි. ඔබට ඒකෙන් යම් සුබඵල ඇති කරගන්න පුළුවන්, අසුබ තත්ත්වයන් අඩු කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ධනය බලය සම්බන්ධව ඔබ ලොකු බලාපොරොත්තු ඔබේ හිතේ ඇති වෙනවා. නමුත් හැබැයි තරමක් එහා සම්බන්ධ කටයුතු කරනා වලට තරමක් මන්දගාමී තත්ත්වයක් ඇති කරන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් ඔබගේ උනන්දු උත්සාහය මත බොහෝ කටයුතු සාර්ථක කරගැනීමේ හැකියාවක් තියෙනවා. සහෝදරයන්ගෙන් උදව් උපකාර ලබන්න පුළුවන් වගේම ඔවුන් සමග බොහොම ලෙන්ගතුව කටයුතු කිරීමේ හැකියාවක් ඇති කරනවා. ඔබට ඔවුන්ට උදව් උපකාර කරන්න සහ ඔවුන්ගේ උපකාර ලබා ගැනීමේ හැකියාව ඇති කරනවා. ඒ වගේම කොහොම වුණත් විවාහ ජීවිතය ගත කරන අයට බාධාවක් ඇති කරන්නේ නැහැ. විවාහ ජීවිත බොහොම හොඳින් සාර්ථකව ගෙනියීමේ හැකියාවක් තියෙනවා. මොන කරදර බාධක තිබුණත් විවාහයේ කටයුතු ගැටලු निराකරණය කර ගැනීමේ හැකියාව පවතිනවා. ඉතින් මේ දේවල් තමයි ධනු ලග්නෙන් උපන්න ඔබට සඳහන් කරලා තියෙන. මම හිතන්නේ මේ දේවල් තේරුම් අරන් බුද්ධිමත්ව ඉවසීමෙන් දුරදිග බලලා උපක්‍රමශීලීව කටයුතු කිරීම තුළ මේ දේවල් වළක්වාගෙන මේ කාලය පහු කරගන්න පුළුවන්කම තියෙන බව මතක තියාගන්න. අගමට දහමට නැඹුරුව කටයුතු කරන්න. ඒ වගේම තමයි ඔබ මේ සඳහා ප්‍රතිකර්ම ආදී දේවල් කරගන්නවා නම් ඔබගේ උපන් වේලාවට අනුව ඉතාමත් හොඳයි. ඉතින් ඔබට සුබගේ කටයුතු සාර්ථක වේවා. සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමි. මකර ලග්නය. මකර ලග්නෙන් උපන් ඔබගේ කේන්දරයේ 3 වෙනි භාවයේ වික්‍රමස්ථානය 12 වෙනි ව්‍යයස්ථානාදියත් අධිපති ග්‍රහතුමා තමයි ගුරු ග්‍රහයා. ඉතින් ඔබගේ කේන්දරයේ 2 වෙනි භාවය ධනස්ථානයට තමයි ගුරු ග්‍රහතුමා සම්ප්‍රාප්ත වෙන්නේ. ඉතින් කුම්භ රාශිය දෙවැන්න. ඉතින් ඔබගේ 2 වෙනි භාවයට ස්ථානඵල වශයෙන් ගුරු ග්‍රහයා ඊටමත් සුබ ග්‍රහයෙක්. ඉතින් දෙවැන්නට ගුරු හොඳයි. ඉතින් ධනස්ථානය අනික තමයි ධන කාරක ග්‍රහය වෙන්නේ ගුරු ග්‍රහතුමා. ඉතින් ධන කාරක ගුරු ධනයට අධිපතිකම දරන ගුරු ග්‍රහතුමා ඔබගේ කේන්ද්‍රයේ ධනස්ථානයට පැමිණීම කෙසේනම් අසුබ වේද? ඉතින් ගැලපෙන්නේ මෙතනටනේ. ඉතින් ඒ නිසා නිතරම ඔබගේ සන්තකය තුළ යම් ආකාරයක තැන්පත් ධනයක් මුදලක් ඔබට අවශ්‍ය වෙලාවට කෙසේ හෝ මුදල් ලැබෙන තත්ත්වයක් මේ කාලය තුළ ඇති කරනවා. ඔබට වියදමට අවශ්‍ය මුදල් ටික කොහොම හරි ලැබෙනවා වගේම යම් තැන්පත් ධනයක් ඉතිරි කරගන්නටත් ඔබට ශක්තියක් මේ කාලය තුළ ඇති කරනවා. හැබැයි මුදල් නිකන් හම්බෙන්නේ නැහැ නේ කොහෙන්වත් ඉතිරි කරන්න. පොඩ්ඩක් උත්සාහ කරන්න වෙනවා. මොකද මෙතන ඇවිල්ලා ඔබගේ 12 වෙනි ව්‍යයස්ථානාධිපති ධනස්ථානගත වීම ධන යෝගයක්. ඒ පැත්තකට අර වියදම් වෙලා ගියපු ටික පාලනය කරගන්න පුළුවන් කාලයක්. ඒ කියන්නේ ඔබ මෙච්චර කාලයක් හම්බ කරත් ආදායම තත්ත්වය වැඩුන්නේ නැති වුණත් වියදම පාලනය කරගන්න පුළුවන්. ඒ නිසා මොකද ව්‍යයස්ථානයේ ධනස්ථානයේ උඩතර ඔබට වියදම පාලනය කරගෙන ඔබට ඉතිරියක් කරගන්න පුළුවන් කාලයක්. නිසා ඉතිරි කරන්න උත්සාහ කරන්න. ඔබගේ අනවශ්‍ය වියදම් අඩු කරන්න. මෙච්චර කාලයක් නිරපරාධයේ කිසිම තේරුමක් නැතුව මුදල් වියදම් කරන්න ඕනේ. මේ ටික පොඩ්ඩක් සැලසුම් කරලා හිතලා බලන්න. ඒවා පාලනය කරගත්තොත් ඔබට හොඳ ධනයක් ඉතිරි කරගන්න පුළුවන් මේ කාලය තුල. සමහර අය කියන්නේ කොච්චර හිතුවත් බෑ මේ ඉතිරි කරන්න බෑ කියලා කියනවා. ඉතින් කොච්චර අපි උත්සාහ කරත් බෑ කියලා කියනවා. ඉතින් හැබැයි මේ කාලය තුල ඔබ උත්සාහ කරන්න ඔබට බැරි විදිහ බලන්න. ඔබට අනිවාර්යයෙන්ම මේ ගුරු මාරුව සිද්ධ වෙන මේ කාලය තුල කුම්භ රාශිය ගමන ඔබට ගමන් කරන කාලය තුල අනිවාර්යෙන් තැන්පත් ධනයක් මුදලක් ඉතිරි කර ගැනීම හැකියාව තියෙනවා. වගේම ඔබට යම් ආදායම් තත්ත්වයක් හදාගන්න යම් ආකාරයේ ආදායම් තත්ත්වයේ ගැටලු තිබුණා නම් ඒවා निराකරණය කරගන්න, රැකියාව ව්‍යාපාරවල තියෙන ගැටලු අම්බංකර निराකරණය කරගන්න ශක්තිය ඇති කරන කාලයක්. ඒ වගේම තමයි කාටත් අතනොපා ජීවත් වීමේ හැකියාව ඇති කරන ඔබට ධනයක් නැති වුණත් කාටත් අතපාන්න නැතුව ජීවත් වීමේ හැකියාව ඇති කරනවා. ඒ වගේ තමයි බලවත් ආර්ථික දුෂ්කරතා ඇති කරන්නේ නැහැ. ඉතින් මෙතනදී අර නිර්ධන යෝග කියන ඒවා භංග වෙලා යනවා. ඒ කියන්නේ ධනය නැති කරලා දාන්නේ නැහැ. ඒ පුජ්‍යලයා හිස් පුජ්‍යලේ බවට පත් කරන්නේ නැහැ. හැබැයි සකසරු අංකම හරි පරිමෑස්ම කියන එක මෙතනදී ඇති කරන ඔබ තුල එකත් එක්ක තමයි මේ ශක්තිය ඇති කරන්නේ. ඉතින් ඒ වගේම තමයි අධ්‍යාත්මික පැත්තට තමයි මේක වැඩිපුර නැඹුරු වෙන්නේ. ඒ කියන්නේ ඔබගේ ධනයට බලයට වඩා ගොඩක් වෙලාට ඔබගේ හිත අධ්‍යාත්මික දේවල් එකතු කරගන්න පෙළඹෙන්නත් පුළුවන් මේක කෙනෙකුට. විශේෂයෙන් ඔබගේ ගුරු බලවත් නම් ඔබගේ අධ්‍යාත්මික ග්‍රහයෙක් තමයි ගුරු කියන්නේ. විශේෂයෙන් ඔබගේ අපි ධනයේ කොටස් දෙකයි නේද? ශ්‍රද්ධාවත් ධනයක් කියලා බුදුහාඳුරෝ කියනවනේ. එතකොට ඒ
කියන්නේ අපගේ ආධ්‍යාත්මිකව හම්බ කරගන්න දේවල් ධනෙ තමයි. අපි ධනෙ විදිහට දකින්නේ සල්ලි මිල මුදල් විතරයිනේ. අත හම්බ කරගන්න ලෞකික සම්පත් විතරයිනේ. හැබැයි ආධ්‍යාත්මික ගොඩනගා ගන්න දේවල් පින්දහම් මේ වගේ මේ කරන හොඳ දේවලුත් ධනයක්. ඒවා තමයි අපි සංසාරයට යන ධනය. ඉතින් සාංශාරික වශයෙන් ඒකතු කරගන්න ධනෙ එකතු කරගන්නත් ඔබට පුළුවන් මේ කාලය තුළ. ඒ කියන්නේ හොඳ දේවල් පින්ඩ දහමට දෙන දේවල් ඒ දේවල් වලට ඔබ ටිකක් නැඹුරුතාවයක් ඇති කරන මේ කාලය තුළ. හොඳට මතක තියාගන්න මේ දේවල්. ඉතින් ඒ වගේම තමයි අනිත් අයගේ ගරුසැලකිලි අනිත් අයගේ අවධානය ඔබ වෙත දිනා ගන්න පුළුවන් පහසුවෙන් මේ කාලය තුළ. ඒ වගේම තමයි අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉන්න අයට ඉතාම හොඳයි. ඔවුන්ට ගැටලුවක් ඇති කරන්නේ නැහැ. ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු හොඳින් සාර්ථක කරගන්නට සමග පරීක්ෂණ විභාග කටයුතු සාර්ථක කරගන්නට ජයග්‍රහණ ලබන්නටත් ඉතාමත් හොඳ කාර්යයක් බවට පත් වෙනවා. ආගමට දර්ශන මං ලැබිතාවයක් ඇති කරනවා. ඒ වගේම තමයි ඊටාම යහපත් වූ කතා විලාසයක් ඇති කරනවා වගේම ඔබගේ රැකියාව කතාව හා සම්බන්ධ දෙයක් නම් ඊටාමත් හොඳ ප්‍රතිඵල ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි කොහොම වුණත් ඔබගේ රැකියාව සම්බන්ධ යම් ආකාරයක ගැටලුකාරී තත්ත්වයන් තිබුණා නම් ඒ වගේම ව්‍යාපාරික ගැටලු තිබුණා නම් ඒ දේවල් निराකරණය කර ගැනීම හැකියාවක් තියෙනවා. වගේම ඔබට යම් උරුමයෙන් පාරම්පරිකව යම් දාක් ලැබෙන්නට තියෙනවා නම් ඔන්න මේ දේවල් මේ කාලය තුළ බොහෝ වෙලා ලැබෙන්න ඉඩ කඩක් තියෙනවා. උත්සාහ කරන්න මේ සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම. ඒ දේවල් පහසුවෙන් ඔබට හිමි කරගන්න පුළුවන්. ඒ වගේම කලබලයට වැඩ කරන්නේ නැහැ. බොහොම හිමින් සීරුවේ බොහොම හොයලා බලලා ක්‍රමානුකූලව වැඩ කිරීම තුළ ඔබට යම් සාර්ථකත්වයක් ලබන්න පුළුවන් මේ කාලය තුළ. ඒ නිසා පොඩ්ඩක් ඔය කියන මම මේ මාර්ගය කරන ක්‍රමය තමයි කියන්නේ මේ. ඒ නිසා ඒ ක්‍රමයට වැඩ කරන්න. ඒ වගේම තමයි ශරීර සෞඛ්‍ය ගැන වඩාත් උනන්දු වෙන්නට ඕන. ඔබ වැඩිපුරම මොකද යම් ආකාරයක ඔබගේ ශරීර සෞඛ්‍ය සම්බන්ධව ගැටලු ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් ඇස් හා සම්බන්ධ රෝග තත්ත්වත් ඇති කරනවා වගේම ඔබට ඇස් වල යම් ආකාරයක හැබැයි රෝග තත්ත්ව තිබුණා නම් විශේෂයෙන් වම් ඇහි වගේ ඔබට මේ දේවල් විශේෂයෙන් පිරිමින් ගැන වම් කාන්තාවන් ගෙනනම් දකුණු ඇයි මේ වගේ තත්ත්වයන් තිබුණා නම් ඒ අසනීප තත්ත්ව බොසුව කරගන්නටත් මේ කාලය තුළ ප්‍රතිකාර ලබා ගන්නටත් ඉතාමත් හොඳ කාලයක්. ඉතින් ඒ සම්බන්ධවත් සැලකිලිමත් වෙන්නට ඕනේ. ඒ වගේම තමයි ප්‍රේම සම්බන්ධයෙන් මම අද ගොඩක් ලක්ෂණ වලට කතා කරා මේ ගුරු මාරුවත් එක්ක ඉතාමත් හොඳ ඵල ඇති කරනවා කියලා. ඉතින් විවාහය සහ ප්‍රේම සම්බන්ධතා සම්බන්ධ වුණ මකර ලක්ෂණින් උපන්න ඔබට මේ ගුරු මාරුව ඉතාම හොඳයි. ඉතින් මේ දේවල් සාර්ථක කරගන්න ශක්තිය ඇති කරනවා. හොඳ විවාහයට සහකරුවෙක් ගුණහපත් කෙනෙක් ඔබට ලැබෙවි. ඉතින් උත්සාහ කරන්න මේ කාලය තුළ මෙච්චර කාලයක් ඔබගේ විවාහය තීන්දුව නොවුණා නම් ඒවා කඩාකප්පල් වුණා නම් ඔන්න මේ කාලය තුළ ඔබට ඉතාම හොඳයි මේ විවාහ කටයුතු සාර්ථක කරගන්න ඔබට හොඳ පින්වතෙක් මන ගන්නවා වගේ මේ කටයුතු සාර්ථක කරගෙන මේ කියාව තියෙනවා. ඒ වගේම තමයි විවාහයෙන් පසු ජීවිත ගත කරන අයටත් ඒ විකට්ලු निराකරණය කරගෙන යහපත් ආකාරයෙන් දියුණුව ඇති කරගෙන කටයුතු කිරීමේ හැකියාවක් මේ කාලය තුළ තියෙනවා. ඉතින් මම මේ දේවල් ඉක්මනින් ඔබට පැහැදිලි කරේ ඔබගේ කාලය ඉතාමත් වටින නිසා. ඉතින් සමහර අය මම දන්නේ මට දැනලක් තියෙනවා මේ කියනවා වේගය වැඩි කියලා. ඉතින් වේගය අඩුවෙන් කිව්වම ඔබගේ data ටික තමයි පිච්චෙන්නේ. ඉතින් අඩු කාලයක් වැය කරලා වැඩි දෙයක් අහගන්න එක තමයි මම අගය කරන්නේ. ඉතින් ඒ නිසා මොකද කියන්න ඕන ටික අනිවාර්යෙන් කියන්නත් ඕන. සමහර අය කියනවා කියවනවා වැඩි කියලා. මම දන්නේ මම අවශ්‍ය ටික තමයි බොහෝ විට කියන්නේ. මේ දේවල් නොකිය කොහොමද කියලා ඔබම හිතලා බලන්නකෝ මේ දේවල් නොකිය කොහොමද කියලා. ඒ නිසා මේ අවශ්‍ය දේවල් ටික මම කියනවා අනිවාර්යෙන්ම ඔබ මේ දේවල් හොඳට හිතට අරගෙන බුද්ධිමත් ඉවසීමෙන් වැඩ කරන්න, කල්පනාවෙන් වැඩ කරන්න ඔබට හොඳ සාර්ථකත්වයක් ඇති කරගන්න පුළුවන්. ඔබට වාසනාව තියෙනවා. ඉතින් ඔබට සුබ අනංකතයක් ප්‍රාර්ථනා කරනවා. කුම්භ ලග්නය. කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරයේ 11 වෙනි අයස්ථානයත් දෙවැන්න වන ධනස්ථානයත් අධිපති ග්‍රහතුමා ගුරු. ඉතින් ගුරු එන්නේ ඔබගේ ලග්න භාවයට පළවෙනි භාවයට. ගුරු ඔබගේ කේන්දරයේ පළවෙනි භාවයට පැමිණීම ධනස්ථානය අයස්ථානය මේ දෙකම අධිපතිලා ලග්නයට එනකොට ඔබට කොහොමත් නරකක් වෙන්න විදිහක් නැහැ. ඉතින් ගුරු ලග්නයට කොහොමත් සුබ ග්‍රහයෙක්. ඉතින් ඔන්න ඔබට ආදායම තැන්පත් ධන ලැබීම සහ ඔබගේ තැන්පතු සම්බන්ධව ඉතාමත් සුබ තත්ත්වයක් ඇති කරනවා මේ කාලය තුල. ධනය ලබා ගන්නට හොයන්ට හම්බ කරන්න ඔබට ඉතාමත් සුබ කාලයක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි ඔබගේ සැලකිය යුතු ආකාරයම් ආකාරයක ආර්ථික මාසයෙන් ධනයක් තැන්පත් කරගන්නට ඉතිරි කරගන්නටත් ඔබට මේ කාල සීමාව තුළ අනිවාර්යයෙන්ම හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි ඔබගේ දරුවන් සම්බන්ධ කටයුතු විශේෂයෙන් ගුරුගෙන් ප්‍රකාශ වෙනවා. ඔබ දන්නවා ගුරු පුත්‍රකාර ග්‍රහයෙක් විදියට. ඉතින් ඒ දරුවන් සම්බන්ධ කටයුතු ඔබට ඉතාම හොඳින් සාර්ථක කරගන්න පුළුවන්. විශේෂයෙන් ඔබ දරුවන් ඉන්න කෙනෙක් නම් බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් නම් ඒ හා සම්බන්ධ බලාපොරොත්තු බොහෝ විට මල්පල ගන්නන්ට සාර්ථක කරගන්නට ඔබට මේ කාලය තුල ශක්තිය හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි ඔබ දන්නවා ගුරු ලග්න භාවයට බොහොම දිග්බල ග්‍රහයෙක්. ඉතින් දෝෂභංග යෝගයක් එදෙනවා. මෙතනින් ඔබගේ තිබෙනා වූ බොහෝ විට යම් ආකාරයක බලවත් වූ අනිකුත් ග්‍රහයන් ගෙදෙනා අසුබ තත්ත්වයන් තියෙනවා නම් ඒ දේවල් භංග වෙලා දුර වෙලා ඔබට යම් සාර්ථකත්වයක් සමාජ වල යම් ගෞරවයක් ප්‍රසිද්ධියක් ඇතිව ළමංගේ නම්බුව තියාගෙන ජීවත් වෙන්න පුළුවන් ශක්තියක් ඔබට මේ කාලය තුල ඇති කරනවා. ඒ වගේම තමයි අනිත් අයගේ සිද්ධානාගෙන වැඩ කරන්න පුළුවන් හැඟීමක් ඇති කරනවා. වගේම ගුණහපත්කම සාධාරණත්වයක් ඇති කරනවා. ඒකත් එක්කම ඔබට අනිත් අයගේ අවධානය
ස්ථානීය ඔබ වෙත දිනා ගැනීම හැකියාව ඇති කරනවා. ඉතින් මේක තමයි දියුණුවට කෙනෙක්ට අවශ්‍ය කරන්නේ. ඉතින් ඒ වගේම තමයි බොහොම හොඳට තමයි මේ දේවල් මේ කාලය තුළ ඔබට වැඩ කටයුතු සිද්ධ වෙන්නේ. ඉතින් හිතන්න එපා මේ කාලය තුළ ඔබට යම් දේවල් සිද්ධ වේවි. ඉතින් මේ සිද්ධ වෙන දේවල් ඔබට හිතෙන්න පුළුවන් ඔබේ නරකට සිද්ධ වෙනවා කියලා. හැබැයි ඔබට පස්සේ තේරෙවි ඔබගේ නරකට නෙවෙයි මේ දේවල් සිද්ධ වුනේ ඔබගේ හොඳට කියන එක. ඉතින් ඒ නිසා දුක් වෙන්න එපා, කනගාටු වෙන්න එපා. මේ කාලය තුළ ඔබට නරකක් වෙන්නේ නැහැ කිසිසේත්ම. ඉතින් උත්සාහයත් ඇති කරගන්න, ඒ උනාට බුද්ධිමත් භාවයත් ඇති කරගන්න. නරකක් වෙන්නේ නැහැ කොහොම හිතෙන්න පුළුවන් මොනම කරත් කමන්නේ හොඳයි කියලා. එහෙම එකක් නැහැ. ගුරු කියන්නේ අධ්‍යාත්මික ග්‍රහයෙක්. ඉතින් සුබ හොඳ දේවල් වලට විතරයි උදව් කරන්නේ. නරක වැඩ කරනවට උදව් කරන්නේ නැහැ. වංචාවට, බොරුවට කැමති නැහැ. ඉතින් එහෙම ආයත කිසිදු උදව්වක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔබ සාධාරණව යහපත් හොඳ හිතින් අවංකව ජීවත් වෙන කෙනෙක් නම් කරන කියන දේවල් අවංකව යහපත් චේතනාවෙන් කරනවා නම් අනිවාර්යයෙන්ම කිසිදු අයහපතක් ඇති කරන්න ඔබ බය වෙන්න එපා. ඉතින් ඔබට ගුරු මහදසා අන්තර්දසා ගත වෙනවා නම් මේ දේවල් වඩාත් හොඳින් සාර්ථක කරගැනීමේ හැකියාව ලැබෙනවා. ඉතින් ඔබ ඒ වගේම තමයි ඔබට කොච්චර සතුරු කරදර එන්න පුළුවන්. හැබැයි සතුරු කරදර කොච්චර ආවත් ඔබට ඒ සතුරු කරදර මර්ධනය කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔබ වංචාකාරයෙන්ට, මුලාකාරයෙන්ට ඔබ රවට්ටන්න ලේසි නෑ මේ කාලය තුල. ඔබට තේරෙනවා ඌ කරන්නේ බොරුව කියලා. ඉතින් හැබැයි ඔබ ඒක දන්නේ වගේ ඒකත් එයාගෙමුත් වැඩ ගන්න ඔබ දන්නවා. මේ කාලය තුල ඔලුව පාවිච්චි කරලා වැඩ කරන නිසා බොහොම හොඳ දෙයක් මේක. ඉතින් ඒ නිසා බොරුවෙන් බොරුකාරීන්ට වංචා කරන්න ඔබට ඊර්ෂ්‍යා කරන අයට, සතුරුකම් කරන අයට ඔබ තරහ කරගන්නේ නැතුව ඔවුන්ගෙමුත් යම් ආකාරයක හිත දිනාගෙන වැඩ කිරීමේ හැකියාවක් ඔබට මේ කාලය තුල තියෙනවා. ඉතින් එහෙනම් ඔබට ඉතාමත් වාසනාවන්ත කාල පරිජිතය මේ ගුරු මාරුවත් එක්ක ඇති කරන කුඹ ලක්ෂණෙන් උපන්න ඔබට විශේෂයෙන්ම ඔබට නීතිමය අංශයෙන් ඔබට දඬුවම් චෝදනා ආදී දේවල් එන්න පුළුවන්. ආවත් ඔබට මේ දේවල් සම්බන්ධව ඉතාම ජයග්‍රහණ ලබන්න පුළුවන්. ඒ වගේම ඒ වගේ නිදහස ලබන්න පුළුවන්. විශේෂයෙන් ඔබ සිරගත වෙලා ඉන්න කෙනෙක් නම් එහෙම නැත්නම් ඔබට නඩු වගේ දේවල් වලට මුහුණ දෙන්න ඉන්න කෙනෙක් නම් මේ දේවල් සම්බන්ධයෙන් ඔබට මේ කාලය තුල යම් වාසිදායක තත්ත්වයක් ඇති කරනවා. ඒ දේවල් සම්බන්ධ නීතිමය ගැටලු निराකරණය කරගන්න පුළුවන් කාලයක්. ඉතින් අධ්‍යාපන ශාස්ත්‍රවල ඉන්න අයටත් ඉතාම හොඳයි. හැබැයි ඉගෙනීමට බාධා දෙන්න පුළුවන්. ඔබට බාධා එන්න පුළුවන්. මොකද හැබැයි ඒ වුණාට ඒවා ජයග්‍රහණය කිරීමේ හැකියාව තියෙනවා. බාධා මැඩලාගෙන කටයුතු කිරීමේ ශක්තියකුත් තියෙනවා. හැබැයි කොහොම වුණත් ඔබට සමාජ දැනුම අවබෝධය කියන එක નિરાයාසයෙන්ම ලැබෙන. ඒ කියන්නේ ඔබට කරන්න ඕන මොකද්ද? හරි දේ මොකද්ද? වැරද්ද මොකද්ද කියන එක නිකම්ම ඔලුවට එනවා මේ කාලය තුල. මේ දේ කරොත් හරියයි, මේ දේ කරොත් වැරදි කියලා හිතේ Tamanට ඒක નિરાයාසයෙන් එන ගතියක් ඇති කරනවා. ඉතින් මේක තමයි අර ගුරු ලක්ෂණටම වෙන්නේ. ඉතින් අර මොලේ පෑදෙනවා ඇත්තම කිව්වොත්. මොලේ පෑදෙනවා. ඉතින් ඒ නිසා මේ කාලය තුල ඔබ බොහොම තව ටිකක් බුද්ධිමත් භාවයත් එකතු කරගෙන කල්පනාවෙන් වැඩ කරන්න. එහෙම වුණොත් මම හිතනවා බොහෝ කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. විශේෂයෙන් ප්‍රේම සම්බන්ධයක් ඇති වේවි. විවාහ කටයුතු වලට ඒ අවශ්‍ය කරන ඔබට කටයුතු කාරණාවන් යහපත් විදිහට සිද්ධ වේවි. ඉතින් ඒ දේවල් වගේම සාමාන්‍ය ශරීර සෞඛ්‍ය සම්බන්ධ තිබුණා වූ යම් ගැටලුකාරී තත්ත්වයන් අසනීප තත්ත්වයන් සුවහතටපත් කරගන්නට ඔබට හැකියාව අවශ්‍ය මම්පෙත් විවර වේවි. අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වෙන්න ඔබට අවස්ථාවන් උදා වේවි. බෙහෙත් ඒකට අල්ලන ගතියක් ඇති කරනවා. ඉතින් ඒ වගේම ආර්ථික වශයෙන් දියුණුවක් ඇති කරගන්න පුළුවන් කාල පරිදි. ඒ නිසා කිසිම ආකාරයක ගුරු මාරුව කුඹ ලක්ෂණෙන් උපන්න ඔබට අසුබ තත්ත්වයක් ඇති කරන්නේ නැහැ. ඉතින් බය වෙන්න එපා. හැබැයි මේ කියන සුපල ඔබට 100%ක්ම ලැබෙන්නේ ගුරුගේ මහදසා අන්තර්දසා විදසා වගේ තත්ත්වයක් ගත වෙනවා නම් අනිත් අයට සුබඵල ඇති කරනවා. ඒ වගේම මධ්‍යස්ථ අනිත් අයට මධ්‍යස්ථ ඵල තමයි ඇති කරන්නේ. ඉතින් මේ දේවල් තේරුම් අරන් බුද්ධිමත් වැඩ කරන්න ඔබට ජයග්‍රහයි සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. මීන ලග්නය. මීන ලග්නයෙන් උපන්න ඔබගේ කේන්දරේ 12 වෙන්නට තමයි ගුරු ග්‍රහතුමා සම්ප්‍රාප්ත වෙන්නේ. ඉතින් ඔබ මීන ලග්නයෙන් ඉපදුනා නම් ඔබගේ ලග්නාධිපති ග්‍රහතුමා වෙන්නේ ගුරු ග්‍රහතුමා. ඔබගේ ලග්නය වගේම ඔබගේ 10 වෙන්න වෙන කර්මස්ථානයේ රැකියා ස්ථානයේ අධිපති වෙන්නේ ගුරු ග්‍රහතුමාට. ඉතින් 10 වෙන්නත් ඔබගේ ලග්නයත් අධිපති ගුරු ග්‍රහතුමා ඔබගේ වැය ස්ථානයට කුම්භ රාශියේ 12 වෙනි භාවයට තමයි එන්නේ පැමිණෙන්නේ. ඉතින් මේක මධ්‍යස්ථ ප්‍රතිඵල ඇති කරන පිහිටීමක් මීන ලග්නයෙන් උපන්න ඔබට සුබ අසුබ දෙකම යෙදෙන්න පුළුවන්. කොහොම නමුත් නරකක් ඇති කරන්නේ නැහැ 12 වෙනිදී ඔබට යම් ආකාරයක බලාපොරොත්තු බොහොමයක් සාර්ථක කරගන්න පුළුවන් තත්ත්වයකුත් ඇති කරනවා. මොකද කොහොම වුණත් ගුරු 12 වෙනි භාවයට යම් ආකාරයක අසුබ තත්ත්වයක් ඇති කරන්නේ නැහැ. හැබැයි යම් ආකාරයක බාධා දෙන්න පුළුවන්. ඔබ බලාපොරොත්තු නොවන විදිහේ යම් ආකාරයක ප්‍රමාද වීම, ඒ වගේම ඒවා නිසි වේලාවට සිද්ධ නොවන ගතියක් හෝ ඒ වගේ දැන් ඇති වෙන්න පුළුවන් යම් බාධා. ඒ බාධා ආවත් ඔබට ඒ කටයුතු සාර්ථක කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් සමාජ සේවා කටයුතු වල ඉඳලා ඉන්න නැත්නම් ඉතාමත් හොඳයි. ඒ වගේම තමයි ගුණයහපත්කම, සාධාරණත්වයේ, දාර්ශනිකත්වයේ, ඒ වගේම සමාජයේ ආගමික තත්ත්වයට බරව කටයුතු කරනවා නම් ඔබ අවංකව හෘදේ සාක්ෂියට එකඟව වැඩ කරන කෙනෙක් නම් ඔබට අවංකවම සාර්ථකත්වයක් ලබන්න පුළුවන්. ඒ වගේම තමයි නරකින් වංචාවෙන්
බොරුවෙන් ජීවත් වෙන අයට මේ මම හිතනවා මේ මීන ලග්නෙන් උපන්න ඔබට බොරුවෙන් වංචාවෙන් නැත්නම් ඒ වගේ සමාජයට අහිතකර ව්‍යාපාර රැකියා කර්මාන්ත කරනවා නම් ඔබට අනිවාර්යයෙන්ම කිසිම සමාවක් ලැබෙන එකක් නැහැ. ඔබ පරිස්සම් වෙන්නට ඕන. ඔබට යම් ආකාරයක අසුබ තත්ත්වයන් බොහොමයක් සිද්ධ වෙමින් ඉඩකඩක් ඉස්සරහට පවතිනවා. ඉතින් ඒ වගේම තමයි අධ්‍යාපන ශ්‍රේෂ්ඨ වලට ඊටම හොඳයි. රැකියා තනතුරු ආදී ඔබ බලාපොරොත්තු වෙන ඉන්නවා නම් ඔබ රැකියාවක් බලාපොරොත්තු වෙන හිටනම් විශේෂයෙන්ම ඒ වගේ උසස් සීමාවක් බලාපොරොත්තු වෙන හිටනම් මේ දේවල් ඔබට ලබා ගැනීමේ වාසනාවක් තියෙනවා. හැබැයි ඔබ බලාපොරොත්තු වෙන දියුණුව තරමක් අඩු කරන්න පුළුවන් මේ කාලය තුල. ඒක හොඳට මතක තියාගන්න. ඔබ බලාපොරොත්තු වෙන තරමේ දියුණුවක් ටිකක් අර ඇදී යන ගතියක් ඔබට දැනෙන්න පුළුවන්. අර හිතන වෙලාවට හැම දෙයක්ම වෙන්නේ නැහැ. ඒ වගේ ටිකක් මන්දගාමී ගතියක් ඇති කරાવી න කොහොමනවත් ඔබට ඒක බලවත් පාඩුවක් ඇති කරන්නේ නැහැ. ඉතින් පමා ගතියක් තමයි ඇති කරන්නේ. ඉතින් ඒ වගේම තමයි ඔබගේ රැකියාව සඳහා විදේශගත වෙන්න ඔබ හිතන් ඉන්නවා නම් ඔන්න ඊටාම හොඳයි මේ කාලය. දුර බැහැරකට විදේශගත වෙන්නට හිතන් ඉන්නවා නම් ඔන්න ඊටාම හොඳයි. ඒ වගේම තමයි විශේෂයෙන් ඔබගේ රැකියාව කටයුතු සම්බන්ධ ඔබට දුර බැහැර ගමන් බිමන් යෙදෙන්නට නැත්නම් දුර බැහැර රැකියාවක් ලැබෙන්නට බොහෝ විට ඉඩකඩක් තියෙනවා. ඔබ එහෙම රැකියාවක් බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඒ වගේම තමයි තරමක් හැබැයි ඔබ මහන්සි වෙන තරමට නම් ඔබට ප්‍රතිඵල නැත්නම් රැකියාව වැටුප ටිකක් අඩු වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ වැඩ කරනවා මහන්සි වෙලා හොඳටම. හැබැයි වැඩ කරන තරමට මහන්සි වෙන තරමට වැටුපක් නැහැ නිකන්. ඒකේ ඵල ප්‍රයෝජන අඩුයි නිකන්. ඔබගේ හිතලා බැලුවාන් පස්සේ ගාන හදලා බැලුවාන් පස්සේ ගොඩ මහන්සියත් එක්ක සංසන්දනය කරාම මහන්සි වෙච්ච තරමට ප්‍රතිඵල නැහැ. ඉතින් ඒ හින්දා නැහින එකේ අඩුවකුත් නැහැ. ඒ වගේ තත්ත්වයක් ඔබට ඇති වේවි. කොහොම වුණත් ඒක නරකක් නැහැ වැඩි. හැබැයි ඒ වුණාට අර මහන්සිය තරමක් ප්‍රතිඵල ආර්ථික වශයෙන් අඩු කරන්න පුළුවන් තත්ත්වයක් ඇති කරાવી. ඉතින් ඒ වගේම තමයි තමන්ගේ දක්ෂතාවය, තමන්ගේ තියෙන හැකියාවන්, තමන්ගේ උගත්කම්, සහතිකවල තියෙන වටිනාකම අනිත් අයට එච්චර වැදගත් විදිහට දැනෙන්නේ නැති කාලයක් මේක. ඒ හින්දා ඔබ අනිත් අයට කොච්චර කිව්වත් මම මෙහෙමයි මට අරක පුළුවන් මේක පුළුවන් කියලා අනිත් අයව සතපහකට එච්චර දැනෙන්නේ නැති ගතියක් ඇති කරන කාලයක්. ඉතින් මොකද කරන්නේ? ඒ හින්දා මේ කාලේ ඉවසීමෙන් වැඩ කරන්නත් උත්සාහ කරන්න ඕනේ. හින්දා ආර්ථික අපහසුතාව විтин විට ඇති කරන්න පුළුවන්. හැබැයි ඔබගේ පියා සම්බන්ධ තරමක් ඔබ සැලකිලිමත් වෙන්න පියාට යම් ආකාරයක අසුබකාරී තත්ත්වයන් අසනීප තත්ත්වයන් තියෙනවා නම් ඒ වගේ දේවල් යෙදීමේ ඉඩකඩක් තියෙනවා. ඒ වගේ පියා සම්බන්ධව ටිකක් සැලකිලිමත්ව කටයුතු කරන්න සිද්ධ වෙන කාලයක්. ඒ වගේම තමයි ඔබගේ ටිකක් පිටස්තර අය සමග ඥාතීන් සමග ටිකක් වැඩි සම්බන්ධතා ගොඩනගෙන කාලයක් වුණ එක වැඩිපුර විශ්වාසයෙන් කටයුතු කරන්න සිද්ධ කරන කාලයක් වෙනවා. ඒ වගේම දුර බැහැර අය සමග සම්බන්ධතා ගොඩනගෙන කාලයක්. දුර බැහැර අයත් එක්ක. ඒ වගේම තමයි ඔබට උපන් ප්‍රදේශයෙන් පිට නැත්නම් ඔබේ ගමෙන් පිට ගිහිල්ලා ඔබගේ දුර බැහැර ටිකක් කටයුතු කාරණාවන් සිද්ධ කරන්නටත් මේ කාලේ යෙදෙන්න පුළුවන්. ටිකක් ගෙදර ගැන මම තවත් ඉතින් ඔබට ගෙදර ඉන්න සිද්ධ වෙන කාලය අඩු වෙන්න පුළුවන්. ගෙදරින් පිට තමයි ඔබගේ කාලය ටිකක් වැඩිපුර මේ කාලය තුළ යෙදීමේ ඉඩකඩක් තියෙන්නේ. ඉතින් තරමක් මිල මුදල් අහයක්කම් ඒ වගේම මොනතරම් කරදර බාධක තිබ්බත් ඔබ ඒවා කිසිවක් පිටතට පෙන්වන්න නැතුව ජීවත් වෙන්න උත්සාහ කරනවා මේ කාලය තුළ. ඒ කියන්නේ තමන්ගේ ආත්ම ගරුත්වය, ආත්ම ශක්තිය, තමන්ගේ ආත්ම චරිතය ඔබ විනාශ කරගන්න උත්සාහ කරන්නේ නැහැ. තමන්ට මොනතරම් නැති බැරිකම් තිබ්බත්, ආර්ථික අපහසුතාව තිබ්බත් ඒ දේවල් සඟවාගෙන ඔබ hina වෙලා සමාජයට හොඳ හිත පෙන්වාගෙන ජීවත් වෙන තත්ත්වයක් ඇති කරනවා. ඉතින් මේ වගේ තත්ත්වයක් තමයි යෙදෙන්නේ. ඉතින් කොහොම වුණත් ඔබට කාලගත වීමෙන් පස්සේ අවසාන කාලයේදී ඔබට හොඳ දියුණුවක් සාර්ථකත්වයක් ඇති කර ගැනීම හැකියාව තියෙනවා. පමා වෙලා හරි ඔබගේ කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. විශේෂයෙන් උෂ්ණාධික රෝග පීඩා වලින් පරිස්සම් වෙන්නට ඕන. ඒ වගේ දේවල් වලින් තමයි ඔබට කරදර බාධක ඇති කරන්නේ. විශේෂයෙන් ඔය අධිරුධිර පීඩනය වගේ දේවල්, ඒ වගේම කොලෙස්ටරෝල් වගේ දේවල් වල තියෙනවා නම් පරිස්සම් වෙන්නට ඕන. ඉතින් මම හිතනවා මෙන්න ලක්ෂණ උපන්න ඔබට මේ කියන කාරණා ඊටමත් වැදගත් වෙන්නට ඇති කියලා. ඉතින් මේ දේවල් එක්ක ඔබගේ කටයුතු සාර්ථක කරගන්න බුද්ධිමත්ව උපක්‍රමශීලීව කටයුතු කරන්න උත්සාහ කරන්න, උත්සාහය ඇති කරගන්න ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.